අයිබෝවන් අද අපි කතා කරන්නේ ගුරු මාරුව ගැන 2021 11/20 වෙනි දින සුදුගුරු නමින් හඳුන්වන ගුරු ග්‍රහයා තරුව ග්‍රහ මාරුව 2021 11/20 වෙනි දින සෙනසුරාදා රාත්‍රී 11:25ට නීච රාශිය වූ මකරය හතෑර සම රාශියක් වූ කුම්භ රාශි ගත වීම ගැනයි මේ කතා කරන්නේ. ඒ වගේම සූර්යයා සිට පස්වන ග්‍රහයා වෙන ගුරු ග්‍රහයා විශාලතම ග්‍රහයා වන අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන ගුරු ග්‍රහයා පෘථිවිය වගේ 1300 ගුණයක් විශාල වන මේ ග්‍රහයා ඒ වගේම සූර්යයා වටා සූර්යාගේ ඉඳන් බ්‍රහස්පතිට දුර කිලෝමීටර මිලියන 778ක් වෙනවා. සතපුම් වලින් කිව්වොත් 483ක් වෙනවා. ඒ වගේම මේ ගුරු ග්‍රහයාගේ විස්කම්භය කිලෝමීටර 1,42,984ක් වෙනවා. සතපුම් වලින් කිව්වොත් 88,734ක් වෙනවා. ඒ වගේම භ්‍රමණය වීමට ඒ වගේම තමා වටා කැරකීමට මේ ගුරු ග්‍රහයට පෘථිවි පැය 10ක් ගත වෙනවා. ඒ වගේම සූර්යය වටා යාමට පරිභ්‍රමණය වීමට පෘථිවි අවුරුදු 11යි දින 86ක් ගත වෙනවා. රෝමවරුන් දෙවරුන්ගේ පාලකයා ලෙස හඳුන්වන ජුපිටර් කියන නමින් හඳුන්වන මේ ගුරු ග්‍රහයාගේ මාරුව ගැන ලග්න 12ට කොහොමද බලපාන්නේ කියලා අපි දැන් බලමු. මේ ගුරු මාරුව මේෂ රාශියට මෙන්න මේ විදියටයි බලපාන්නේ. මේ ගුරු මාරුව මේෂ රාශියේ 11 වෙනි කොටුවේ තමයි සිද්ධ වෙන්නේ. කුම්භ රාශිය සිද්ධ වෙන්නේ. එහෙම සිද්ධ වෙනකොට මේෂ රාශියේ හිමියන්ගේ ග්‍රහ චක්‍රය ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහටයි පවතින්නේ. එකේ යුරේනස් ඉන්නවා මූටව. ඒ වගේම දෙකේ ඉන්නවා සඳු සුවක්ෂේත්‍රව. ඒ වගේම රාහු ඉන්නවා උච්චව. හත්වෙනි කොටුවේ කුජ ඉන්නවා මූටව. රවි මිත්‍රව කේතු උච්චව බුධ සමව උච්චක රාශියේ ඉන්නවා. ධනු රාශියේ 9 වෙනි කොටුවේ සිකුරු සම මට්ටමින් ඉන්නවා. ඒ වගේම 10 වෙනි කොටුවේ ශනි ස්වක්ෂේත්‍රව ඉන්නවා. ගුරු නෙප්චූන් කියන ග්‍රහයා සමග 11 වෙනි කොටුවේ ඉන්න අතරතුරේදී මේෂ ලග්න හිමියන්ට මෙන්න මේ විදිහට බලපානවා එයාට මේ ග්‍රහ මාරුව. එයාට හොඳ ආදායමක් ලැබෙනවා. බොහෝ වෙලාවට එයාගේ ලැබීම අති ප්‍රබලයි. විශේෂයෙන් එයා හිතන විදිහට මේ මුදල ලැබෙනවා. එයාගේ ධනය ලැබෙනවා. ලැබීම පැත්ත කොහොමද කිව්වොත් එහෙම ව්‍යාපාර වලින් ලැබෙනවා, රැකියාවෙන් ලැබෙනවා, තමන්ගේ වස්තු දිනු වීමෙන් ලැබෙනවා, යාන වාහන විකිණීමෙන් ලැබෙනවා. මොනවාරි ආදායම වැඩි වීම පැත්තක් හොඳට පෙන්눔 කරනවා. එයා බලාපොරොත්තු වෙන විදිහට සිද්ධ වෙන්නේ. හැබැයි ඒ කරන හැම දෙයක්ම නීත්‍යානුකූලව ධාර්මිකව කරන බව මතක තබා ගන්න. බොහෝ වෙලාවට නීත්‍යානුකූලව ධාර්මිකව කරලා තමන් උපේන දේ සාධාරණව පරිහරණය කරන අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම එයා කරන අනාගත කටයුතු ඊටම සාර්ථක වෙනවා. මේ ගුරු මාරුවත් එක්ක මේෂ ලග්නකාරයා අනාගතේ සැලසුම් කරනවා. අනාගතේ කොහොමද සැලසුම් කරන්නේ? බොහෝ වෙලාවට එයා බලාපොරොත්තු වෙනවා මම මෙන්න මෙහෙම ව්‍යාපාරයක් පටන් ගන්නවා. මේ ව්‍යාපාරය මේ විදිහට මං ආරම්භ කරන්න ඕන. මේ වගේ අවුල්කාරයෝ ඇති කර ගන්න ඕන. මගේ නම මේ විදිහට දාන්න ඕන ව්‍යාපාරයට. මේ විදිහට මම නීත්‍යානුකූල පරිසරයක් ඇති කර ගන්න ඕන. මම මේ විදිහට ප්‍රචාරණය කරන්න ඕන. අන්න එහෙම හිතන කෙනෙක්. ඒ තුලින් අනාගතයේ සීල බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් විදිහට ලොකු අඩිතාලමක් දාන කෙනෙක්. ඒ වගේම ලැබෙන හැමදේම හොඳයි. හොඳ හිත මිත්‍රෝ ලැබෙනවා. හොඳ අසල්වැසියෝ ලැබෙනවා. ඒ වගේම Tamanට හොඳ දැනුමක් ලැබෙනවා. එහෙම නැත්නම් දැනුම තීන සේවක සේවිකාවෝ බඳව ගන්නවා. ඒ අයව ආශ්‍රය කරලා ඒ හරහා කටයුතු කරනවා. ඒ වගේම Taman ලබන ආදායම කොහොමද කියලා කිව්වොත් ඒ තුලින් උපරිම ආදායමක් ලබනවා. බොහෝ වෙලාවට වැය පැත්ත අඩු කරලා Taman ලබන ආදායම ලාභය වැඩි කරගන්නා කෙනෙකු බවත් පෙන්눔 කරනවා. විශේෂයෙන් මේ ගුරුගේ தත්ත්වය අනුව මෙයාට සමාජයේ පිළිගැනීමක් ඇති වෙනවා. සමිති සමාගම් වල ආරාධනා ලැබෙනවා. එහෙම නැත්නම් සමිති සමාගම් වල නිලතල ලැබෙනවා. මේ නිලතල සභාපතිකම හෝ ලේකම්කම හෝ භාණ්ඩාගාරිකකම වැඩිහිටියෙක් නම් එයාව උපදේශන තනතුරට පත් කරගන්නවා. ඒ වගේම බොහෝ වෙලාවට ඒ සමිති සමාගම් මෙහෙවන්නා වෙනවා. අනිත් අය එයාව පිළිගන්නා තත්ත්වයට පත් වෙනවා. විශේෂයෙන් උදව් උපකාර ලැබෙනවා. ඒ උදව් උපකාර මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්.
තමන්ගේ අතීතයේ හිටපු ගුරුවරුන් මගදී හම්බ වෙනවා. හම්බෙලා එයාට කතා බහ කරලා අන්න මගේ මහත්තයා ඉන්නේ ආවල් අමාත්‍යාංශයේ ලේකම්. ඔන්න ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. මම කිව්වා කියන්නේ මගේ ගෝලෙක් කියන්නේ අනිවාර්යයෙන්ම ඒ වැඩේ කරගන්න මොන හරි පහසුකමක් ලැබෙනවා. එහෙම නැත්නම් තමන්ගේ හිත මිත්‍රයෙක් අසල්වැසියෙක් බොහෝ වෙලාවට තමන්ට ආරංචි වෙනවා තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් දෙපාර්තමේන්තුවක සංස්ථාවක මොන හරි ප්‍රධානියෙක්. එයාට ඒ වැඩේ කරලා දෙන්න පුළුවන්. එයාව අල්ලගත්තොත් මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේ උදව්පකාර ලැබෙන කාලවකවානවා. විශේෂයෙන් දරුපල බලාපොරොත්තු වුණා නම් අලුත විවාහ වෙච්ච නැත්නම් විවාහ වෙලා අවුරුදු 2ක් 3ක් ගිය කෙනෙක් නම් එයාට ක්‍රමවේදයක් පෑදෙනවා. එක්කෝ ආරංචි වෙනවා මෙන්න අහවල් දරු සම්පත් සම්බන්ධයෙන් මේ වෛද්‍යවරයා සීළු පරිශන කරලා අති සාර්ථක වෙච්ච පුද්ගලයෙක්. එයාව හමු වෙන්න. එහෙම නැත්නම් ලොකු මුදලක් වැය කරලා තමන්ගේ ශරීර සෞඛ්‍යයේ තියෙන ආබාධය නිවැරදි කරගෙන දරු සම්පත උදා කරගන්න පුළුවන් වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. ඒ වගේම විවාහ සහකරු පිළිබඳ හොඳ ආරංචි ලැබෙනවා. තමන් විවාහ වෙන්න බලාපොරොත්තුෙන් හිටියා නම් ඔන්න මංගල යෝජනාවක් සම්බන්ධයෙන් ආරංචියක් ලැබෙනවා. එහෙම නැත්නම් තමන්ගේ කේන්දර පිටපත ඉල්ලාගෙන යන කාලයක්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට තමන්ව මගදී ළඟින් දකින්නවා තමන්ගේ අම්මගේ යාළුවෙක්. දැකලා කියනවා ලස්සන ළමයෙක් නේ හැඩදැඩි පුතෙක් ඉන්නවා, දුවෙක් ඉන්නවා. ඔයාට ඔන්න මං යෝජනාවක් ගෙනවා. මගේ පුතාව මං ජෝඩු කරනවා. දෙගොල්ලම දන්නා කට්ටිය අපි මේකට අත තියමු කියලා යෝජනා කරනවා. හොඳ විවාහ සහකරුවෙක් ලැබෙන අවස්ථාවක්. ඊටාම ප්‍රබල තත්ත්වයක්. මේෂ ලග්නකාරයන් විශේෂයෙන් ප්‍රවේශම් ඉන්න ඕන. එයාගේ කෙන්ඩා පෙරලීම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ගැඹුරු ස්ථානවල නාන්න යෑමෙන් ප්‍රවේශම් ඉන්න. එවැනි කරදර වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට නහරවල් වල ආබාධ ඇති වෙන්න පුළුවන්. නూరుවට වැඩි කිරීමෙන් නහරවල් වල අර්බුද ඇති වෙලා සමහරට ඇවිද ගන්න බැරි විදියට නැත්තම් නැවෙන්න බැරි විදියට ටික කලක් සිංහල බෙහෙත් තේත් වලින් යටපත් කරන්න සිද්ධ වෙන බව පෙන්눔 කරනවා. එහෙම නැත්නම් වලලු කරවල අමාරු ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට වලලු කර ඉදීමේ තුලින් බොහෝ වෙලාවට සිංහල පත්තු බැඳගෙන ටික දවසක් ඉන්න සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන කාලවකවන බව මතක තබා ගන්න. මම හිතනවා මේ ගුරු මාරුව මේෂ ලක්ෂණ හිමියන්ට ධනය ලැබෙන වැඩිපුර ආදායම ලැබෙන සුබ කාලයක් බව මතක තබා ගන්න. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ගුරු මාරුව වෘෂභ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා දැන් බලමු. වෘෂභ ලග්න හිමියන්ගේ තත්කාල කේන්දරේ එහෙම නැත්නම් ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහටයි මේ ග්‍රහ මාරු සිද්ධ වෙන වෙලාවේ තියෙන්නේ. එකේ සඳු උච්චව මූලව ත්‍රිකෝණව ඉන්නවා. රාහු උච්චව ඉන්නවා. 6 වෙනි කොටුවේ කුජ මූටව ඉන්නවා. රවි මිත්‍රව ඉන්නවා 7 වෙනි කොටුවේ. කේතු උච්චව ඉන්න අතරතුරේදී බුධ සම මට්ටමින් 7 වෙනි කොටුවේ රවිත් සමග ඉන්නවා. සිකුරු 8 වෙනි කොටුවේ සම මට්ටමින් ඉන්නවා. ඒ වගේම 9 වෙනි කොටුවේ සනි සුවක්ෂේත්‍රව ඉන්නවා. ගුරු නෙප්චූන් කියන දෙදෙනා කුම්භ රාශියේ එහෙම නැත්නම් 10 වෙනි කොටුවේ සම මට්ටමින් ඉන්න අතරතුරේදී මෙන්න මේ විදියට තමයි වෘෂභ ලග්නකාරී හිමියන්ට මේ தත්ත්වය බලපාන්නේ. තනතුරු ලාභ ලැබෙනවා. කොහොමද තනතුරු ලැබෙන්නේ? බොහෝ වෙලාවට තමන් කලක් බලාපොරොත්තුෙන් සිටි යම් දෙයක් මතුවලා එනවා. ඒ කියන්නේ රැකියාවක් කළා යම් තැනක. වැඩ කළා, දරදියේ ඇද්දා. අනේ මට මේ තැන ලැබුණේ නැහැ නේද කියලා හිතනවා. එයා මෙන්න මෙහෙම උපක්‍රමයක් භාවිතා කරනවා. එයා ඉල්ලාස්වීමේ ලියුම දෙනවා කියලා ආරංචියක් යවනවා. ඊට පස්සේ පාලක පස්සේ ආව ගෙන්නලා අහනවා ඇයි මොකද්ද හේතුව කියලා. එතකොට මෙයා කියන්නේ මොකද්ද? මම මෙච්චර කලක් දරදිය ඇද්ද මට මේ වැඩේ කෙරුන්නේ ඒ නිසා මම යන්න තීරණය කළා කියලා. පාලක පක්ෂයේ අධ්‍යක්ෂවරු නැත්තම් මෙහෙම තීරණයක් දෙනවා. හරි. ඔයාගේ බලාපොරොත්තු ඉෂ සිද්ධ කරනවා. ඔයාගේ බොහෝ වෙලාවට බලය පිළිබඳ ප්‍රශ්න අපි විසඳනවා. ධනය පිළිබඳ ප්‍රශ්න විසඳනවා. පොඩ්ඩක් ඉවසන්න. මාසයක් දෙන්න. අන්න සනසනවා. ඔන්න තනතුරු ලාභ ලැබෙන්නේ ඉංගියක් ලැබෙනවා. ඒක අනිවාර්යෙන් හොඳ උප්පර වැට්ටියක් ක්‍රියාත්මක කිරීමක් බව පෙන්눔 වෙනවා. තමාටම තේරෙනවා මේ වැඩේ ඊටම සාර්ථක වුණා කියලා. ඒ වගේම පුද සත්කාර ලැබෙන කාලවකවානවා. කොහොමද? Tamanට බලය හිමියලා ඒ තැනට ගිහිල්ලා අලුත් නමකින් ආමන්ත්‍රණය කරනවා. අහවල් මහත්තයා කියලා. අන්න බලය වැඩි වෙලා, ධනය වැඩි වෙලා, ලැබිච්ච වාහනෙත් ලොකු වාහනයක් ලැබිලා, ලොකු පහසුකම් සහිතව තමන්ගේ කාර්යාලයේ භූමියේ ඉන්නකොට පුද සත්කාර ලබන්න අවස්ථාව ලැබෙනවා. බොහෝ වෙලාවට
තමන්ගේ පහත් සේවකයන්ගේ කෙරෙන යුතුයකම් ඉහළින්ම ඉෂ්ට සිද්ධ වෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම තමන්ට gedara dore ලැබෙන සත්කාර ඉහළින්ම ලැබෙනවා. බොහෝ වෙලාවට බිරිඳගෙන් එදා ලැබිච්ච නැති සත්කාර වැඩිපුර ලැබෙන කාලයක් බව පෙන්වුම් කරනවා. ඒ වගේම දරුවෝ නෑහිත මිත්‍රයෝ තමන්ට පුදුම විදිහේ සත්කාර කරනවා. තමන් යම් උත්සවයකට ගියා නම් ඒ උත්සවෙදි ඉස්සල්ලාම වතුරේ කල්ලන්නේ තමන්ට. නැත්තම් කෑම මේසෙට ආරාධනා කරන්නේ තමන්ට. අන්න හොඳ සතුරු තත්ත්වයක්. ඒ වගේම උසස් වීම අනිවාර්යෙන් ලැබෙනවා. මේ උසස් වීම ලැබීම පිළිබඳව අයි තමුතෙන් දඟලන්න විප්ලව කරන්න ඕනේ නැහැ. පිටිපස්සෙන් උසස් වීම ලැබිලා ඒ සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉෂ්ට වෙන කාලවකවානවා. බය නැතුව ඒ උසස් වීම වලට මුහුණ දෙන්න. මව්පියන්ගෙන් උදව් උපකාර වැඩිපුර ලැබෙන කාලවකවානවා. මව්පියන් මේ උදව් උපකාර කරන්නේ බොහෝ වෙලාවට ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් සතුටු ගෙන දෙන ආරංචිත් එක්ක. ඒ වගේම හාම්පුතුන්ගෙන් බොහෝ වෙලාවට වැඩිපුර පුද සත්කාර ලැබෙනවා. කොහොමද? ඔයා වැඩි වෙලා වැඩ කරන්න ඕනේ නැහැ. ඔයා මේ වෙලාවේ මේ වෙලාවට යන්න. මේ වෙලාවට එන්න. හැබැයි පඩිය ඒ විදිහටම දෙනවා. අන්න එහෙම කියනවා. එහෙම නැත්නම් Tamanට මොනාරි අසනීප කතන්දරයක් සිද්ධ වුණා නම්, දෙඩක් දුකක් ඇති වුණා නම්, ඒ සම්බන්ධයෙන් අනුකම්පාවක් ඇති වෙලා හාම්පුතුන් එයාට සහනයක් සැලසනවා. ඒ සහනය එයාට ලැබෙනවා. ඒකෙන් ප්‍රයෝජනෙ ගන්නවා. ඔන්න ජනප්‍රදානයෙන් බොහෝ වෙලාවට Tamanට පුද සත්කාර කරමින් නම්බුනාම දෙනවා. එහෙම නැත්නම් පලාතේ මොනවාරි යම් බාරකාරීත්වයක් දෙනවා. මේ අහවල් වැඩේ ඔයා කරන්න. ඔන්න ජනප්‍රදානයෙන් බොහෝ වෙලාවට Tamanට නම්බුනාම ලැබෙන කාලවකවානුවක්. ඒ වගේම සාමදාන විනිශ්චයකාර තනතුරක් ලැබෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් සුදුසු කාලවකවානුවක්. ඒ වගේම රාජ්‍ය සම්බන්ධතා ගොඩක් ඇති වෙන කාලවකවානුවක්. බොහෝ වෙලාවට තමන් හොයාගෙන යන කෙනෙක්, තමන් ප්‍රසිද්ධියක් ලබන කෙනෙක්. මේ ප්‍රසිද්ධිය ලැබෙන නිසා තමන්ගේ මේ වැඩේ කරගන්න බොහෝ වෙලාවට තමන් හොයාගෙන යනවා. ආකිටෙක් කෙනෙක් නම් එහෙම නැත්නම් තමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙක් නම් ලොකු දේවල් සම්බන්ධයෙන් රාජ්‍ය අංශෙන් උදව් උපකාර ඉල්ලගෙන යන කාලවකවානුවක්. තමන්ගේ රක්ෂාව දියුණු වෙනවා. මොකද මේ රක්ෂාව දියුණු වෙන්නේ තමන් කලත් තිස්සේ කරගෙන ආපු රැකියාවේ බොහෝ වෙලාවට බාධක කම්කටොළු තිබුණා නම් ඔන්න දියුණු වෙනවා. තමන්ට හීලින් හිටපු එකන පෙන්ෂන් යනවා. එක්කෝ ඉල්ලාස් වෙනවා. එහෙම නැත්නම් එයා කරදරයකටපත් වෙලා එතනින් එයා ඉවත් වෙනවා. තමන්ට ඉබේම ඒ පුටු හිමි වෙනවා. කලක් තිස්සේ අමනාපයෙන් හිඳලා සතුට ගෙන දෙන ආරංචියක් එක්ක තමන්ගේ රක්ෂාව දියුණු වෙනවා. විශේෂයෙන් වෘෂභ ලග්නකාරයා ප්‍රවේශම් වෙන්න ඕන මේ ගුරු මාරුවත් එක්ක ධනෙහිස් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඇටමිදුළු වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්. ගුරු මාරුව මිතුරු ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා බලමු. මේ මිතුරු ලග්න හිමියන්ගේ ගහ චක්‍රය බොහෝ වෙලාවට මෙන්න මේ විදිහටයි පවතින්නේ. තත්කාල කේන්දරේ මේ විදිහටයි පවතින්නේ. පස්වෙනි කොටුවේ කුජ මූටව ඉන්නවා. මිත්‍ර රවි බුධ සමග 6 වෙනි කොටුවේ ඉන්නවා. ඒ වගේම සම මට්ටමින් ඉන්න සිකුරු 7 වෙනි කොටුවේ ඉන්නවා. සුවක්ෂේත්‍රව ඉන්න සනි 8 වෙනි කොටුවේ ඉන්නවා. ගුරු සමග නැප්චූන් සම මට්ටමින් 9 වෙනි කොටුවේ භාග්‍ය ස්ථානයේ ඉන්නවා. ඒ වගේම යුරේනස් මූටව 11 වෙනි කොටුවේ ඉන්නවා. සඳු සුවක්ෂේත්‍රව මූලව ඉන්න අවස්ථාවක රහවේ මේ ස්ථානයේ 12 වෙනි කොටුවේ උච්චව ඉන්න අවස්ථාවක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් මිතුරු ලග්න මියන්ගේ පුණ්‍ය ස්ථානයට 9 වෙනි කොටුවට ආපු වෙලාවක් මේ ගුරු මාරුව මෙන්න මේ විදිහට බලපාන්නේ. බොහෝ වෙලට පින් අදහස් ඇති වෙනවා. පුණ්‍ය අදහස් ඇති වෙනවා. තමන් කරන දේවල් ධාර්මිකව කරන්නේ. බොහෝ වෙලාවට තමන් කරා නම් බොහෝ දේවල් ඒවා හිතාම හිතට ගැළපෙන විදිහට කරන කෙනෙක්. හිතේ ඒකාග්‍රතාවය අනුව කරන කෙනෙක්. ඒ නිසා අනිත් අය බොහෝ වෙලාවට සතුටු ගෙන දෙන කතන්දර අහගෙන කෙනෙක්. එහෙම නැත්නම් තමන්ව විශ්වාස කරනවා. ඇයි කරන කින දේවල් ඊටම පැහැදිලි විනිවිදභාවයෙන් කරනවා. ඒ වගේම පිටරට යන්න බලාපොරොත්තුෙන් හිටියනම් අනිවාර්යෙන් ලැබෙනවා. බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් දරුවෙක් නම් අධ්‍යාපන කටයුත්ත සම්බන්ධයෙන් උත්සාහ කළා නම් ඔන්න ඒකට සුබ ආරංචියක් ලැබෙනවා. සමහර වෙලාවට තමන්ට ඒක මැසේජ් එකක් මගින් එන්න පුළුවන් තමන්ගේ ෆෝන් එකට. ඒක මතක තබා ගන්න WhatsApp මැසේජ් එකක් වෙන්න පුළුවන්. ඔන්න ෆෝන් එක හරියට තියාගන්න ඕන වෙලාව. ඒ වගේම දුර ගමන් යන්න සිද්ධ වෙන කාලවකවානුව. වැඩිහිටියෙක් නම් බොහෝ වෙලාවට එයාට වන්දනා ගමන් වල යන්න, එහෙම නැත්නම් තමන්ගේ රැකියාවේ කටයුතු සඳහා
දුර ගමන් වල යන්න සිදුවෙන කාලවකවානුව. හැබැයි ඒක සතුටින් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඉගෙන ගන්න තියෙන ශක්තිය ඊටම ශක්තිමත් වෙන කාලවකවානුව. බොහෝ වෙලාවට පෙරපින් පරිසම් තමන්ගේ උසස් අධ්‍යාපනය සාර්ථක වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය හොඳ විදිහට කරගන්න අවස්ථාවක් ඇති වෙන කාලවකවානුව. ඔන්න කරුණාව ඇති වෙන කාලවකවානුව. කරුණාව නිසා බොහෝ වෙලාවට තමන්ගේ කටයුතු පිළිබඳව අනිත් අය පැහැදීමක් ඇති වෙනවා. කතා කරන්නේ හොඳ විදියට, හිතන්නේ හොඳ විදියට, බලන්නේ හොඳ විදියට. තමන්ගේ ප්‍රතිඵලත් ඒ විදිහටම හොඳ විදියට තියෙන නිසා බය නැතුව ඈත ඉන්න අය තමන්ව ඈත් කරලා හිටපු අය ලං වෙලා කරුණාව අනුව කටයුතු කරන බව පෙන්눔 කරනවා. ඒ වගේම සහකරුගෙන් ඊටාම ප්‍රලපෝජන ලැබෙන කාලවකවානුව. සහකරුත් බොහෝ වෙලාවට සැරපරුසෝ හිටියනම් අත්හැරලා දාලා හිටියනම් තමන්ට ලං වෙලා බොහෝ වෙලාවට කරන කියන කටයුතු වලට උදව් උපකාර කරනවා. සහකරුත් එක්ක ඊටාම සහකාරියත් එක්ක ඊටාම සතුටින් ගත කරන කාලවකවානුවක් පෙන්눔 කරනවා. ඒ වගේම සහෝදර සහෝදරියන් තමන් ළඟට ලං වෙන කාලවකවානුව. තමන්ගෙන් බොහෝ වෙලාවට උපදෙස් ලබා ගන්න කාලවකවානුව. සමහර දේවල් වලට වැඩිහිටි පුද්ගලයෙක් විදිහට තමන්ගෙන් අදහස් විමසන අවස්ථාව. තමන් ඒ සම්බන්ධයෙන් ඒ අයට උදව් කරන්න බැඳී සිටින අවස්ථාවක් බව පෙන්눔 කරනවා. ඒ වගේම ආගම භක්තිය පිළිබඳ හිතේ ඇති වෙන වැඩ කාලයක්. සමහර වෙලාවට තමන් විශේෂයෙන් ගැඹුරු දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙක් හිත දියුණු කරගන්න උත්සාහ කරන කාලවකවානුව. බොහෝ වෙලාවට හිතේ තැම්පත් ගතිය පිළිබඳව හිතන කාලවකවානුව. ඒ වගේම නීතිය පිළිබඳ தත්ත්වය ඊටාම යහපත් தත්ත්වයක් මේ ගුරු මහරුව මිතුරු ලග්නෙමියන්ට. නීතිඥෙක් නම් බොහෝ වෙලාවට මතක තබා ගන්න ඕන මෙන්න මේ කාරණය. විශේෂයෙන් නීතිමය ප්‍රශ්න වලින් ජය ලැබෙනවා. නීතිමය ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. කලක් තිස්සේ නීතිමය ගැටලු වලට මුහුණ දුන්න නම් ඒවට හොඳ උත්තරයක් ලැබෙන කාලවකවානුව. ඒ වගේම පූජනීය ස්ථාන වලින් බොහෝ වෙලාවට Tamanට ආරාධනා ලැබෙන කාලවකවානුව. ඒ තැන් වලින් බොහෝ වෙලාවට උදව් උපකාර ඉල්ලනවා වගේම සමහර වෙලාවට මේ පූජනීය ස්ථානවල යම් යම් දේවල් පිළිබඳ සොයා බලන්න තමන්ව පත් කරන අවස්ථාවක් බව පෙන්눔 කරනවා. ඒ වගේම බිරිඳගේ ඥාතීන්ගෙන් ඇයි හොඳයිකම් පහගෙන යන කාලවකවානුව. බිරිඳගේ ඥාතීන් බොහෝ වෙලාවට තමන් ළඟට වැඩිපුර ගැවසෙන කාලයක්. තමන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයක්. ඉල්ලන කාලයක්. ඒකට හේතුව තමන් කරපු රැකියාවෙන් උසස් වීම ලැබිලා යම් වැඩක් කරගන්න පුළුවන් තැනක ඉන්නේ. ඔන්න බිරිඳත් කයිවාරු ගහනවා මගේ මහත්තයා මෙහෙම කෙනෙක් කියලා. අන්න ඉතින් ඒ නෑයෝ ඒ වැඩේ කරගන්න තමන් ළඟට එනවා. ඒ වෙලාවට පොඩ්ඩක් බිරිඳට කෙනෙහිලිකම් බැනුම් ගෙනුම් කරන කාලවකවානුව. මොකද තමන්ට කරදර ඇති වෙන කාලවකවානුව නිසා. භක්තිය හිතේ හොඳට ඇති වෙන කාලවකවානුව. භක්තිවන්තකේ. මොකද හේතුව තමන් බොහෝ කරන කින දේවල් භක්තිය හිතේ තියාගෙන කරන කෙනෙක්. ඊටාම සාර්ථක වෙන කාලවකවානුව. තවදුරටත් භූත බලය පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තමන් ඉන්න තැන්වල බොහෝ වෙලාවට භූත බලපෑම් පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ පිළිබඳව කට්ටඩි මහතුන්ගෙන් උදව්පකාර ඉල්ලගෙන යන කාලවකවානුව. ඒ සම්බන්ධයෙන් බොහෝ වෙලාවට මුදලක් හදලක් වැය වෙන කාලවකවානුව. කොහොමවත් තමන්ගේ ජීවිතේ සතුරු ගෙනදෙන ආරංචි ලැබෙන කාලවකවානුව. මේ ගුරු මාරුව මිතුරු ලග්නෙමියන්ට හොඳ විදිහට බලපානවා ඔබට සුබානාගතයක්. අපි බලමු කටක ලග්න හිමියන්ට මේ ගුරු මාරුව කොහොමද බලපාන්නේ කියලා. කටක ලග්න හිමියන්ගේ මේ ගුරු මාරුව සිද්ධ වෙන වෙලාවේ ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහට පවතින්නේ. 4 වෙනි කොටුවේ කුජ මූටව ඉන්නවා. 5 වෙනි කොටුවේ බුධ සම මට්ටමින් ඉන්න අතර රවි මිත්‍රව ඉන්නවා. කේතු උච්චව ඉන්නවා. 6 වෙනි කොටුවේ සිකුරු සම මට්ටමින් ඉන්නවා. සනි ස්වක්ෂේත්‍ර 7 වෙනි කොටුවේ ඉන්නවා. ගුරු සමග නෙප්චූන් 8 වෙනි කොටුවේ සම මට්ටමින් ඉන්නවා. යුරේනස් 10 වෙනි කොටුවේ මූටව ඉන්නවා. 11 වෙනි කොටුවේ රාහු උච්චව ඉන්න අතරතුරදී සඳු මූලව ත්‍රිකෝණව ඉන්න අවස්ථාවක කටක ලග්නේ මියන්ට ගුරු මාරුව මෙන්න මේ වෙලාවේ මේ විදිහට බලපානවා. එයාගේ 8 වෙනි කොටුවට තමයි මේ ගුරු මාරුව සිද්ධ වෙන්නේ. ඒක තරම් සුබ තත්ත්වයක් නෙමෙයි. හොඳ නෑ. සිත් කරදර ඇති කරන ප්‍රශ්න ඇති වෙනවා. බොහෝ වෙලාවට තමන්ගේ වස්තුව ධනෙ හීන වෙන කතන්දර ඇති වෙනවා. තමන්ගේ ළඟම කෙනෙක්ට ඔන්න ආරංචි වෙනවා ශල්‍ය කර්මයක් කරන්න තියෙනවා. ඒකට උදව්වක් කරන්න ඕන. අන්න ඒ උදව්වට ලොකු මුදලක් දෙන්න වෙනවා. මේ සම්බන්ධයෙන් එයා වෙනුවෙන් කාලය වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ ළඟම අය බොහෝ වෙලාවට ණය මුදල් ඉල්ලාගෙන යන කාලවකවානුව. මේ ණය මුදල් දෙන්න වෙනවා. ඒකට බිරිඳත් දෙන්න කියලා උපදෙස් දෙනවා. එහෙම දීලා පොලියක් නැහැ
ණයත් නැහැ, හිතමනාපකම් ඇති කරගන්නා කාලවකවානුව. ඒ වගේම තමන්ගේ ආයුෂ පිළිබඳ ප්‍රශ්නයක් පවතිනවා. වයසක අය නම් බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. ඒ රාෂ්ට්‍ර කපල වලින් ගත කරන අය නම් බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. ඒ අයට ටිකක් කරදර ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේ එයාගේ මරණය පිළිබඳ යම් ප්‍රශ්න පවතින බව පෙන්눔 කරනවා. සමහර වෙලාවට එයාගේ ලෙඩ දුක් උස්සන්න වෙලා රෝහල්ගත වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වෛරස් විස බීජ පිළිබඳ ප්‍රශ්න ඇති වෙලා බොහෝ වෙලාවට තමන්ගේ ආයුෂ පිළිබඳ ප්‍රශ්න වලට ලක් වෙන බවයි කියවෙන්නේ. ආයුෂ හීන වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගුරු කටක ලග්න හිමියන්ට ඒ තරම් හිතට සුබ තත්ත්වයක් නෙවෙයි. හැබැයි මරණය වුණත් නිවිහැනීල්ලේ නිදහසේ මරණ කෙනෙක්, දුක් විඳින්න නැති මරණයක්, හිටියේ මරණ කෙනෙක් බොහෝ වෙලාවට ආරංචි වෙනවා මිනිස්සයා හොඳට හිටියා අනේ නැතු වුණා කියලා. එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම මතක තබා ගන්න විවාහ වෙන කෙනෙක් නම් විවාහ වුණාට පස්සේ දෑවැද්ද ලැබෙනවා. බිරිඳක පාර්ශ්වයෙන් පුරුෂයාට ලැබෙන්න පුළුවන්, පුරුෂයාගේ පාර්ශ්වයෙන් බිරිඳට ලැබෙන්න පුළුවන්. දෑවැද්ද නම් අනිවාර්යෙන් හිමි වෙනවා. ඒ වගේම ධනයත් හිමි වෙනවා. තමන් බලාපොරොත්තු වෙන ධනයක් තියෙනවා. ඒ ධනෙ හිමි කරගන්න හොඳ කාලයක්. ධනෙ වැඩි දියුණු කරගන්න හොඳ කාලයක්. තමන් උඩර වැටි යොදනවා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට ප්‍රයෝග යොදනවා. ඊටම සාර්ථක වෙන කාලවකවානවා. හැබැයි මේ ධනෙ ලැබුණට ඒවා දිය වෙන්න හේතු කාරණා සිද්ධ වෙනවා. ඒකට හේතුව දුක පිටිපස්සෙන් ගලාගෙන යනවා. මොකක්ද හේතුව? ඔන්න ආරංචි වෙන අහවලාගේ මරණය සිද්ධ වුණා. මේ මරණයට මං තමයි උදව් කරන්න ඕන. වෙන කවුරුත් නැහැ. එහෙම නැත්නම් සමහර රට ඒ වැඩිහිටියගේ දරුවෝ ඉන්නේ පිටරට. ඒගොල්ලෝ හැරෙන තැපෑලෙන් පණිවිඩයක් කියනවා අපි සල්ලි වන්නම් ඔයාගේ තියෙන මුදලක් වැය කරලා මේ කටයුතු කරන්න. ඒ නිසා තමන්ගේ දේවල් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම කනගාටු හිමි වෙන ආරංචි ඇති වෙනවා. බොහෝ වෙලාවට තමන්ගේ ළඟම යාළුවන්ට දුක් කරදර ඇති වෙලා, බරපතල ලෙඩ දුක් ඇති වෙලා, එහෙම නැත්නම් ලොකු නඩුවහබයකට ලක් වෙලා, එහෙම නැත්නම් එයාගේ දරුවා ලෙඩ වෙලා අන්න උදව් කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ කාලෙත් නාස්ති කරන්න සිද්ධ වෙනවා. එවැනි කනගාටුදායක දේවල් මගහරින්න නැතුව යන කෙනෙක්. ඒවට අනිවාර්යෙන් දුක ගන්නා කෙනෙක්. එහෙම නැත්නම් දුක් ගන්නා රාළ විදියට ගිහලා ඒවට උදව් කරනවා. බොහෝ වෙලාවට ඒකට හොඳ හිතත් ඇති වෙනවා. ඒ වගේම අලාභානි සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? අනිත් අයගේ වැඩවලට උදව් කරන්න යනවා. ඒ අය සම්බන්ධයෙන් බොහෝ වෙලාවට කාලය වැය කරනවා. තමන්ගේ දේවල් බලන්න වෙලාවක් නැහැ. කොටිම කියනනම් ශරීර සෞඛ්‍යවත් බලා ගන්න වෙලාවක් නැහැ. අන්න ලෙඩක් දුකක් හැදිලා බොහෝ වෙලාවට පීඩා විඳිනවා. ඒ වෙලාවට ලොකු අලාභණියක් තමන්ගේ ධනියට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ යහන වහන ව්‍යාපාර රැකියාරක්ෂා කටයුතු ගැන හොයන්නේ. ඒ සම්බන්ධයෙන් අමතක වීම වෙනවා. අතපසු වීම වෙනවා. පාඩු සිද්ධ වෙනවා. ඔන්න ඒ අලාභානි ගොඩ දාගන්න වෙනත් උපක්‍රම පාවිච්චි කරනවා. සමහරට ඒවත් අසාර්ථක වෙන්න පුළුවන්. මේ ගුරුගේ ගමන කටක ලග්න හිමියන්ට ඊතරම් හොඳ තත්ත්වෙන් පවතින්නේ හේතුව මුත්‍රාශය රෝග ඇති වෙන්න පුළුවන්. ලිංගාශිත රෝග ඇති වෙන්න පුළුවන්. මලබද්ධ මල මාර්ග ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව ඒක ඇවිල්ලා ලංකා කේන්දරයේ නැත්නම් විශ්ව කේන්දරයත් එක්ක ගත්තොත් උච්චික රාශිය කුජට සම්බන්ධ රාශියක්. ශල්‍ය කර්ම පෙන්눔 කරන රාශියක්. ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕන. ලෙඩ දුක් පිළිබඳව හදාගෙන නැතුව නිරෝගී සම්පන්නිය ලබා ගන්න උත්සාහ කළ යුතුයි කටක ලග්න හිමියන්ට. ඔබට සුබ අනාගතයක්. අපි දැන් බලමු ගුරු මාරුව සිංහ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා. මේ සිංහ ලග්න හිමියන්ගේ තත්කාල කේන්ද්‍රය මෙන්න මේ විදිහටයි පිටලා තියෙන ගුරු මාරුවත් එක්ක. තුන්වෙනි කොටුවේ කුජ ඉන්නවා මූටව. කේතු උච්චව ඉන්නවා හතරවෙනි කොටුවේ මිත්‍ර රවිත් සමග. ඒ වගේම සම මට්ටමින් ඉන්න බුදත් හතරවෙනි කොටුවේ ඉන්නවා. පස්වෙනි කොටුවේ සිකුරු ඉන්නවා සම මට්ටමේ. ස්වක්ෂේත්‍රව හයවෙනි කොටුවේ ශනි ඉන්නවා. ඒ වගේම නෙප්චූන් සමග ගුරු කින ග්‍රහයා සම මට්ටමින් හත්වෙනි කොටුවේ ඉන්නවා. යුරේනස් මූටව නවවෙනි කොටුවේ ඉන්නවා. ඒ වගේම රාහු උච්චව 10 වෙනි කොටුවේ ඉන්නවා සඳු සමග සඳු උච්චව මූලව ත්‍රිකෝණව ඉන්න අවස්ථාවක්. මෙහෙම අවස්ථාවක ඉන්නකොට ගුරු 7 වෙනිට තමයි සිංහ රාශි මියන්ගේ එන්නේ. මේ ගුරු 7 වෙනිට ආවම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. විවාහය කියන මාතෘකාව දෙදරා යන්න පුළුවන්. විවාහය කියන මාතෘකාව ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එයාගේ උත්පත්ති කේන්දරයේ කුජ සහ ගුරු ඉන්න තැන අනුව ඒක සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට තමන්ගේ විවාහය හැත්තරලා දෙවෙනි විවාහයක් ගැන හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අනියම් කම්සැප හොයන කාලවකවානුවක් එන්න පුළුවන්. බොහොම සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම සමාදානයේ පිළිබඳ හොඳ තත්වයක් ඇති වෙනවා. තමන් කරන කින දේවල් පිළිබඳව
මහා කේන්තියෙන් රෞද්‍ර විදිහට කටයුතු කරා නම් ඔන්න හිතට සමාදානිය තියෙනවා. ඒව සමාදාන කරගන්න ඕන. බොහෝ වෙලාවට අනිත් අයගෙන් කියලා සමාව ඉල්ලනවා. ඔන්න සොරි කියන වචනේ පාවිච්චි කරන වෙලාව. ඒක බලගතු වචනයක්. ඒකෙන් ගොඩක් දේවල් විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ සහකරුත් එක්ක අමනාපෙලා හිටියනම් ඔන්න විවාහ සහකරු ළඟට ගිහිල්ලා මොන හරි දෙයක් තෑග්ගක් දීලා එහෙම නැත්නම් චොකලට් එකක් අරන් දීලා සාරියක් අරන් දීලා යාළු කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම තමන් ආශ්‍රය කරපු තමන්ගේ ගෑනු ළමයා ඈත් වෙලා හිටියනම් ඔන්න එයාට SMS පණිවිඩයක් යවන්න සුසු කාලයක්. එහෙම නැත්නම් මොනවාරි චිත්‍රයක් එයාට යවන්න හදවත සම්බන්ධයෙන් දැනෙන දෙයක් යවන්න සුදුසු කාලයක්. ඒක යහපත් කාලයක්. ඒ වගේම යම්ස කෙනෙක් විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් හොඳ මනමාලයෙක් හම්බ වෙනවා. හැඩි දැඩි පුරුෂයෙක්. බොහෝ වෙලාවට බල පරාක්‍රමයේ ඇති පුරුෂයෙක්. සමාජගත පුරුෂයෙක්. බොහෝ වෙලාවට අධ්‍යාපනයෙන් ආඩ්‍ය වූ කෙනෙක් ලැබෙන බව පෙන්වුම් කරනවා. ඒ වගේම තමන් කරන කොන්ත්‍රාත් වැඩ ඊටාම යහපත් වෙන කාලවකවාන. ප්‍රබල කොන්ත්‍රාත් ලැබෙනවා. ඒ රාජ්‍යාංශයේ කොන්ත්‍රාත් බොහෝ වෙලාවට තමන්ට ටෙන්ඩර් පරිපාටියෙන් පිට ලැබෙන්න පුළුවන්. ඒකට හේතුව යම්කිසි කෙනෙක් තමන්ගේ කම්පැනි තමන්ගේ වැඩ කටයුතු පිළිබඳ ලොකු නිර්දේශයක් දෙනවා. ඒ නිසා ඔයාට අනිවාර්යෙන් ආරාධනාවක් ලැබෙනවා මේ කටයුත්ත මේ කොන්ත්‍රාත් වැඩ කටයුත්ත අරගෙන බාර අරන් කරන්න කියලා. හැබැයි ඒක පිටිපස්සෙන් ප්‍රශ්නක් එනවා. ඒකට හේතුව අනිත් පාර්ශවයන් විරුද්ධත්වය පළ කරනවා. මෙයා මේ ටෙන්ඩර් පරිපාටියෙන් පිට තමයි මේ වැඩේ ගත්තේ කියලා. ඒකට සමහර තැන් වලට උත්තර ලියන්න සිද්ධ වෙනවා. හැබැයි Taman අන්තිමට දිනනවා. ඒ වගේම නඩුහබ ප්‍රශ්න තිබුණා නම් ඒවා ජය ගන්න සුදුසු කාලයක්. ඒකට හේතුවක් තියෙනවා. මේ නඩුහබ ප්‍රශ්න Tamanට අවාසි සහගතව විදියට පෙරලා තිබ්බනම් අනේ ඔය ඊටපු විරුද්ධකාරයා මැරුණා කියලා ආරංචියක් එනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා මොහො වෙලාවට අනුතරකට කරදරයට භාජනයට ලක් වෙලා එහෙම නැත්නම් බරපතල වැරද්දකට හවු වෙලා එයා නරක ප්‍රසිද්ධියක් ලබලා තින්නේ. ඒ වෙලාව එයාට මෙන්න මෙයාට වාසියක් සලසා ගන්නවා. ඒ කටයුත්ත නිසා එයාගේ පැත්ත බොරු වෙනවා. අන්න බොහෝ වෙලාවට පැමිණිලි පාර්ශවය දුර්වල වෙලා විත්ති පාර්ශවය ජය ගන්න අවස්ථාවක් පෙන්눔 කරනවා. ඒ වගේම නිහිතියෙන් පිහිට ලැබෙනවා. කොහොමද නිහිතියෙන් පිහිට ලැබෙන්නේ? සමහර වෙලාවට තමන්ව හොයෝය ඉන්නවනම් මොන හරි වැරද්දකට බොහෝ වෙලාවට තමන්ට ඉදිරිපත් වෙලා ඒ වැඩේ සහනය සලස ගන්න පළාතේ മന്ത്രിවරයාගේ උදව් උපකාර ලැබෙනවා. മന്ത്രിතුමා මැදිහත් වෙලා කෝල් එකක් දීලා කියනවා මෙයාට සහනය සලසා දෙන්න කියලා. ඔන්න නීති චිම්මාරෙන් ගිහලා ඉදිරිපත් වෙලා තමන්ට නොලැබුණු සහනය ලබාගෙන අප අරගෙන එන්න පුළුවන්කමක් පෙන්눔 කරනවා. එහෙම නැත්නම් තමන් ගැන වැරදි තොරතුරක් ගිහිලා තිබුණනම් ඒක නිවැරදි කරගන්න පුළුවන් අවස්ථාවක් බව පෙන්눔 කරනවා. ඒ වගේම සතුරන්ගෙන් බොහෝ නිදහසක් ලැබෙන අවස්ථාවක්. තමන්ට සතුරු කරදර කළා නම් ඒ සතුරු කරදර වලින් ජය ලබන්න පුළුවන් හොඳ අවස්ථාවක්. සතුරු පරාජය වෙනවා. සතුරු පැනලා දුවනවා. සමහරවිට සතුරන්ට කර කියා ගන්න දෙයක් නැහැ. තමන්ගේ පිටිපස්සෙන් ඉන්න පිරිස දිහා බලලා සතුරන් අඩියක් දෙකක් පස්සට ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ වැඩ කටයුතු කරන්න ඒගොල්ලෝ පැයක් දෙකක් අහක බලා ගන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ෆෝන් එක ඕෆ් කරගෙන සද්ද නැතුව අහක බලාගෙන ඉන්නවා. වැඩේ කරගත්තට පස්සේ ඒගොල්ලෝ ඔන්න ෆෝන් එක ඕෆ් කරලා ඔයාලට සුබත් පතනවා. අන්න ඒ වැඩේ සාර්ථක වෙනවා. මේක හොඳ අවස්ථාවක්. මේක බොහෝ වෙලාවට තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්න වෙස් වලාගත් ආශිර්වාදයක් කියලා මතක තියාගන්න. සතුරෝ පැත්ත නොබල දුවනවා. ගනුදෙනු සම්බන්ධයෙන් ඊටම යහපත් කාලවකවානවා. බොහෝ වෙලාවට තමන් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුලපිරුවන ඊටම යහපත් තත්ත්වයක්. සමහර වෙලාවට මේ ගනුව දෙනුව යහපත් තත්ත්වෙන් එන්නේ කොහොමද? තමන් යම්සි දෙයක් ඉල්ලුවා නම් ඒක ලැබෙනවා. ඒ වගේම තමන් යම්සි දෙයක් දෙන්න හදනවා නම් ඒකට දෙන්නට වෙනත් ක්‍රමවේදයක් පහසුවක් සැලසෙනවා. ඒ වගේම මේ ගනුදෙනු කියන මාතෘකාවේදී තමන් ජයගන්නේ මෙන්න මේ විදිහටයි. තමන්ට යම්කිසි මුදලක් ලැබෙනවා. සාමාන්‍ය රැකියාවක් කරපු කෙනෙක් පෙන්ෂන් ගිහලා තමන්ගේ EPF ETF බලාපොරොත්තුෙන් හිටියනම් ඒක අනිවාර්යෙන් ලැබෙන්න ක්‍රමවේදයක් සැලසෙනවා. පරක් වෙලා තිබිච්ච දෙයට ඉක්මනට ලියුමක් සකස් කරලා ඒ වැඩේ කරගන්න උදව්පකාර ලැබෙනවා. ඒ වගේම යම්ස කෙනෙක්ට යම් මුදලක් දීලා තිබුණා නම් ඒ මුදල ලබා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ පුද්ගලයාට කොහින් හරි මුදලක් අතර ලැබිලා ආරංචියක් ලැබෙනවා. මෙන්න මේ අහවල් ඉඩම විකුණලා දැන් එයා ළඟ සල්ලි දිනවා ගිහිල්ලා ඉල්ලන්න කියලා. මේ ගිහිල්ලා ඉල්ලුව ඇටි සල්ලි ටික ලැබෙනවා. gediye පිටින් අතර දෙනවා. එයාට ඒ යතේ සල්ලි තියෙන වෙලාව. ඒ වගේම මාජන සම්බන්ධතා පිළිබඳ ඊටාම යහපත් කාලවකවාන. බොහෝ වෙලාවට තමන්ව පිළිගන්නවා. තමන්ව කැපී පේනවා. තමන්ගේ මූණ පිරලා යන්නේ. මොකද හේතුව මේ ගුරු මහරුව සිංහ ලග්න කාර්යාව සිංහ සෙයියාවෙන් පෙන්නනවා. එයා විදහා පාලා තමන්ගේ කටයුතු කරනවා. ඒ වගේම තම
බිරිඳගෙන් යහපත් තත්ත්වයක් පෙන්눔 කරනවා. බොහෝ වෙලාවට බිරිඳ තමන්ගේ ඇඳුම් ටික හොදලා දෙනවා. තමන්ගේ ඕනෑපෑකම් බලනවා. වෙලාවට කෑම ටික දෙනවා. බිරිඳට තමන් ගැන අමුතු ආදරයක් ඇති වෙන කාලයක්. ඒ වගේම බිරිඳට සලකලා මේ தත්ත්වය දිගටම තියාගන්න උත්සාහ කළ යුතු කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම ගිවිසුම් කටයුතු වලින් ඊටාම ප්‍රයෝජන ලබන කාලවකවානවා. තමන් මොනවා හරි ගිවිසුම් කටයුත්තකට අත ගහනවා නම් ඊටාම සාර්ථකයි. බය නැතුව අත ගන්න. ඒකේ කරන කින දේවල් ඊටාම සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන අවස්ථාවක්. බොහෝ වෙලාවට දැනුම තියන අයගෙන් දැනුම අරගෙන දන්න අයගෙන් ඒ තොරතුරු අරගෙන ඊටාම සාර්ථක කරගන්නා කාලවකවානවා. තමන් මොනවා හරි තරගයකට සහභාගී වුණා නම් ඒ තරඟ ප්‍රතිඵලය ඉක්මනින් දැනගන්න හම්බ වෙනවා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට තරඟ වලට සහභාගී වෙලා තමන් බලාපොරොත්තු ජයග්‍රහණය ලබා ගන්න සුසු කාලයක්. ඒ සම්බන්ධයෙන් අමුතුවෙන් නූල් බඳින්න ඕනේ නැහැ. එහෙම නැත්නම් අමුතුවෙන් গুপ্ত දේවල් කරන්න ඕනේ නැහැ. තමන්ගේ ග්‍රහ පීඨියම ප්‍රබල විදිහට තියෙන නිසා ලකුණු අතරට එන කෙනෙක්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට තමන් ඒ දක්වපු තරඟෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබනවා. ඒ නැත්නම් ගමේ පළාතේ ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන කාලවක වනවා. හැබැයි මතක තබා ගන්න ඕන මේ 7 වෙනි කොටුව අයිති වෙන්නේ විශ්ව කේන්දරයේ තුලා රාශියට සිකුරු කින ග්‍රහයට අයිති වෙන්නේ. ඒ නිසා තුනිටි අමාරු ඇති වෙන්න පුළුවන් සිංහ ලග්නකාරයන්ට. වකගොඩුව අමාරු ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට කොඳු ඇටේ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඊටාම සැලකිලිමත් විය යුතුයි. සිංහ ලග්නකාරයන්ට සුබ අනාගතයක්. ගුරු මාරුව කන්‍යා ලග්න හිමියන්ට බලපාන විදිහ අපි දැන් බලමු. කන්‍යා ලග්න හිමියන්ට මේ ගුරු මහරු වෙන වෙලාවේ තත්කාල කේන්දරයේ නැත්නම් ග්‍රහ ගෝචරයේ මෙන්න මේ විදිහටයි පවතින්නේ. දෙවෙනි කොටුවේ කුජ මූටව ඉන්නවා. රවි මිත්‍රව උච්ච කේතු සමග සම බුද සමග තුන්වෙනි කොටුවේ ඉන්නවා. හතරවෙනි කොටුවේ සිකුරු සම මට්ටමින් ඉන්නවා. ඒ වගේම පස්වෙනි කොටුවේ ශනි ශුවක් ශේස්ත්‍රව ඉන්නවා. ගුරු සමග නෙප්චූන් සම මට්ටමින් 6 වෙනි කොටුවේ ඉන්නවා. යුරේනස් මූටව 8 වෙනි කොටුවේ ඉන්නවා. 9 වෙනි කොටුවේ සඳු උච්චව මූලව ත්‍රිකෝණව ඉන්න අතර රාහු උච්චව 9 වෙනි කොටුවේ ඉන්නවා. එහෙම ඉන්න අතරතුරේදී මේ 6 වෙනි කොටුවේ ගුරු කන්‍යා ලග්නෙට පැමිණීම නිසා මෙන්න මෙවැනි දේවල් සිද්ධ වෙනවා. Tamanට මොනවා හරි බරපතල රෝගයක් තිබුණා නම් ඒ රෝග ලක්ෂණ ඔන්න වෛද්‍යරු හොයාගන්නවා. සමහරවිට රෝහල්ගත වෙලා ඉන්නේ. නැත්තම් කලක් තිස්සේ බෙහෙත් තේත් කරනවා. හැබැයි තන හොයාගන්නේ ඔන්න දැන් තමයි. හරියටම ලෙඩේ හොයාගන්නේ දැන් තමයි. ඔන්න හරියටම බෙහෙත් වැටෙන්නේ දැන් තමයි. ඔන්න සුබ කාලයක්. තමන්ගේ ලෙඩේ සුවපත් කරගන්න වාසනාව සැලසෙනවා. අඩුම ගානේ ලෙඩේ පිළිබඳව අදාළ වෛද්‍යවරයෙක් හොයාගන්න පුළුවන් කාලවකවානවා. එහෙම නැත්තම් ඒ වෛද්‍යවරයා තමන්ට කලක් බෙහෙත් දුන්නා නම් නිවැරදි බෙහෙත දෙන්නේ දැන් තමයි. ඔන්න හරියටම ලෙඩේ හොයාගෙන තැනට බෙහෙත් කරනවා. ඔන්න සුවපත් වෙනවා. හැබැයි තමන්ගේ වැඩකරුවන්, තමන්ගේ අත්උදව් කරුවන් යහපත් විදියට වැඩ කටයුතු කරන කාලවකවානවා. තමන්ට හොරමැර කරන්න උත්සාහ කළා නම් ඒවා යටපත් වෙනවා. ඒකට හේතුව තමන් ගිහිල්ලා හයි කරනවා CCTV කැමරා පද්ධතියක්. ඒ කැමරා පද්ධතිය හැබැයි වැඩ කරන්නේ නැහැ. තාම සම්බන්ධ කළා නැහැ. කැමරාව දැකලා වැඩකරුව පොඩ්ඩක් බිය වෙනවා. අත්උදව්කරුව බිය වෙනවා. සමහර විට මේක රෙකෝඩින් වෙන්න පුළුවන්. අපි මේ වැඩේ හරියට කරමු කියලා හිතලා වැඩකරුව කරනවා. ඒ වගේ බොහෝ වෙලාවට ඔළුවට අමුතු අදහස් එනවා. සමහර වෙලාවට බර වැඩ කරලා මුදල් හදලා හම්බ කරන කාලවකවානවා. බොහෝ වෙලාවට ලොකු වාහන එහෙම නැත්තම් ලොකු සතුන්ගෙන් බරපතල ලොකු සතුන්ගෙන් ආදායම් උපන කාලවකවානවා. ඒ අයගෙන් බොහෝ වෙලාවට ලබන ආදායම ඉහළ මට්ටමකට ලක් වෙනවා. එහෙම නැත්නම් වැඩිපුර ඕඩර්ස් ලැබෙන කාලවකවානවා. ඇනුම් ලැබෙන කාලවකවානවා. සමහර අයට ගල්වැලි හાર્ඩ්වෙයාර් සම්බන්ධයෙන් කටයුතු කරන අයට ඔන්න සුබ ආරංචියක්. තමන්ගේ ඕඩර්ස් වැඩි වෙන කාලයක්. එහෙම නැත්නම් අයදුම් ලැබෙන කාලයක්. ඒ නිසා වැඩ වැඩි වෙන කාලයක්. ඒ වගේම හොඳ ආහාර පාන ලැබෙන කාලවකවානවා. ඒ ආහාර පාන හොඳ විදිහට භුක්ති විඳින කාලවකවානවා. රස බොජුන් ලැබෙන කාලයක්. එහෙම නැත්නම් උත්සව අවස්ථාව වලට යවෙන කාලවකවානවා. තමන් ආස කරන දේවල් කන්න ලැබෙන කාලවකවානවා. එතෙන්ට ගියා නම් තමන් ආස කරන එක කෑමක් හරි තියෙනවා. ඔන්න සතුටින් ගත කරන කාලවකවානුවක් ලැබෙන ආහාර පාන සම්බන්ධයෙන්. ඒ වගේම සනීප ආරක්ෂාව පිළිබඳ වැඩිපුර හිතන කාලයක්. බොහෝ වෙලාවට පිරිසුදුකම හොයනවා. මෙට්ටේ සුවපහසු හොයනවා. තමන් පෙරන රෙද්දේ සුවපහසු හොයනවා. එහෙම නැත්නම් කොට්ට පිළිබඳව සැප පහසු හොයනවා. එහෙම නැත්නම් තමන් ඉඳගන්න පුටුව මේසේ පව ඒකේ ඉහළ වටිනාකම ගැන සැප පහසුව ගැන හොයන කෙනෙක්.
බොහෝ වෙලාවට තමන් ඇඳුම් පැළඳුම් ගත්තත් තමන්ට දාඩිය දැම්මත් නිදහසේක හිතෙන්නේ නැති විදිහට අඳින්න පුළුවන් ඇඳුමක් හොයන කාලවක වනවා. හැබැයි ඒව ලැබෙනවා. සනීප ආරක්ෂාව විහිලින් ලැබෙනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් ගත්තත් හොඳ ඇඳුම් පැළඳුම් ලැබෙන්නේ. ඒ ඇඳුම් පැළඳුම් තමන්ගේ ශරීරයට ගැළපෙන විදිහට, වර්ණයට ගැළපෙන විදිහට ලැබෙනවා. හැබැයි ඒක එච්චර මහන්සි වෙන්න ඕනේ හොයන්න. එක්ක තෑග්ගක් විතර ගෙනත් දෙනවා. තමන්ගේ ළඟම අය නැත්තම් සේවකයෝ තමන්ගේ බිරිඳ, දරුවෝ උපන්දිනයට කියලා මොන හරි තෑග්ගක් ගෙනන ඒ ඇඳුම තමන්ට ගැළපෙන ඇඳුමක්මයි. ඒකයිත් මාරු කරන දෙයක් නෑ. ඒ වගේම තිරිසන් සතුන්ගෙන් බොහෝ උදව් උපකාර ලබා ගන්න පුළුවන් කාලවක වනවා. ගව මහේෂ ආදීන්ගෙන් ඔන්න වැඩිපුර ආදායම් ලැබෙන කාලවක වනවා. එහෙම නැත්තම් බොහෝ වෙලාවට තමන්ගේ වත්ත පිටිය ඇති කරපු එවැනි සතුන්ගෙන් ලොකු ආදායම් ලබන්න පුළුවන් කාලවක වනවා. ඒකට අතුදව්කාරයෙක් ලැබෙන කාලවක වනවා. ඒකෙන් බොහෝ වෙලාවට තමන්ගේ ධනෙ දියුණු කරගන්න අවස්ථාව සැලසෙන බවත් පෙන්වුම් කරනවා. ඒ වගේම මව්පියන්ගෙන් වැඩිපුර උපකාර ලබා ගන්න පුළුවන් කාලවක වනවා. මව්පියන් සමහර වෙලාවට තමන් ඉල්ලුපු දෙයක් දෙන්න මැලිවිවි හිටියනම් ඔන්න දෙන කාලයක්. එහෙම නැත්තම් මව්පියන්ගේ හිත වෙනස් වෙන කාලවක වනවා. නැත්තම් මව්පියන් ළඟට ගිහිල්ලා ඒක මතක් කරන්න සුදුසු කාලවක වනවා. ඒක අනිවාර්යෙන් ලැබෙනවා. බොහෝ වෙලාවට තමන්ට ඒ ලැබෙන දේ පිළිබඳව සතුටු ගෙන දෙන ආරංචිත් එක්කයි ලැබෙන්නේ. ඒ වගේම සහෝදරයන් තමන් ළඟට ඇවිල්ලා අදහස් උදහස් අහනවා උපකාර ඉල්ලනවා වගේම තමන්ටත් දෙන්න ඕන දේ ඒගොල්ලෝ දෙනවා. සමහර වෙලාවට දරුවෙක්ගේ උත්සව කටයුත්තක් නිසා ඒගොල්ලෝ බැහැලා වැඩ කරන අවස්ථාවක්. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර දොරේ ලොකු පින්කමක් කරනවා, පිරිතක් කියනවා, දානයක් දෙනවා. ඔන්න සහෝදර සහෝදරයෝ ඇවිල්ලා වියපෑදම් කරමින් උපකාර කරන කාලවක වනවා. හැබැයි මේ කන්‍යා ලග්න හිමියන් මතක තබා ගන්න ඕන බුධ තමයි මේ කන්‍යා ලග්නෙට හිමි. විශේෂයෙන් අත්වල බහව්වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව බොහෝ වෙලාවට අනවශ්‍ය බරක් උස්සන්න යනවා. එහෙම නැත්නම් Tamanට දරාගත නොහැකි විදිහේ සම්බරතාවය නැතුව යම් යම් වැඩ කරන්න ගිහලා අමාරු වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ප්‍රෝහම ප්‍රවේශම් වෙන්න ඕන. කන්‍යා ලග්න හිමියන්ට සුබ අනාගතයක්. තුලා ලග්න හිමියන්ට ගුරු මාරුව මෙන්න මේ විදිහටයි බලපාන්නේ. මේ ගුරු මාරුව වෙන වෙලාවේ තුලා ලග්න හිමියන්ගේ තත්කාල කේන්ද්‍රය ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහටයි පවතින්නේ. කුජ එකේ මූටව ඉන්නවා. මිත්‍ර රවි උච්ච කේතුත් එක්ක සම බුදත් එක්ක දෙවෙනි කොටුවේ ඉන්නවා. තුන්වෙනි කොටුවේ සම මට්ටමින් සිකුරු ඉන්නවා. සුවක්ෂේෂව සනි හතරවෙනි කොටුවේ ඉන්නවා. ගුරු නෙප්චූන් සම මට්ටමින් පස්වෙනි කොටුවේ ඉන්නවා. යුරේනස් මූටව හත්වෙනි කොටුවේ ඉන්නවා. උච්ච රාහු ඒ වගේම සඳු සමග මූලව ත්‍රිකෝණව උච්චව ඉන්න සඳු සමග රාහු ඉන්නවා 8 වෙනි කොටුවේ. එහෙම ඉඳිද්දි මේ ගුරු මාරුව මෙන්න මේ විදිහට බලපානවා. අනිවාර්යෙන් බොහෝ වෙලාවට දරුවෙක්ගේ සුබ ආරංචියක් ලැබෙනවා. ඒ කියන්නේ දරුවෙක්ගේ විභාග ප්‍රතිඵලයක් අහන්න ලැබෙනවා. එහෙම නැත්නම් දරුවෙක්ගේ තරඟ ප්‍රතිඵලයක් අහන්න ලැබෙනවා. සමහර වෙලාවට මේ දරුවා කරපු කීපු දෙයක යම් සුබ ආරංචියක් ආරංචිලා গিදර දොරේ සතුටින් පිරලා යනවා. ඒ වගේම දරුවගේ යම් එහෙම නැත්නම් විවාහය පිළිබඳ සුබ ආරංචියක් ලැබෙනවා. නැත්නම් මේ දරුවට බොහෝ වෙලාවට දුවෙක් වෙන්න පුළුවන්, විවාහයටපත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. දරු සම්පත් පිළිබඳව ආරංචියක් ලැබිලා වැඩිහිටියෝ සතුටට ලක් වෙන කාලවක වනවා. ඒ වගේම මේ කාලය තුල තුලා ලග්න හිමියන්ට විවාහ වෙලා දරුවෙක් බිහි කරන් හිටියනම් ඒ කාන්තාව නැත්නම් ඒ සුවාම් පුරුෂයා දරු සම්පත් බලාපොරොත්තුෙන් හිටියනම් බිරිඳගෙන් බලවත් පින්වන්ත දරුවෙක් උපදිනවා. රට රාජ්‍යවල ඇවිදින දරුවෙක් උපදින බව මතක තබා ගන්න. බොහෝ වෙලාවට ඒ දරුවා රටවල් කීපයක සැරිසරන වාසනාවක් තියෙන කෙනෙකු බවත් පෙන්눔 කරනවා. ඒ වගේම ආදරي උපරිම ලැබෙනවා. සමහර වෙලාවට තමන්ගේ ආදරවන්තයන්ගෙන් බොහෝ ආරංචි ලැබෙන කාලවක වනවා. හැබැයි බොහෝ වෙලාවට ආදරවන්තයෝ කීප දෙනෙක්ව ඇසුරු කරන කාලයක්. එහෙම නැත්නම් එයාට වචන කීපයක් දුන්න කෙනෙක් සමහර වෙලාවට පැටලෙනවා. තමන් කොයි ආදරවන්තයෙක්ද කතා කරන්න කියලා හිතා ගන්න බෑ. එහෙම වැරදිලා පැටලිලා කතා කරලා ලොකු අර්බුද ඇති කර ගන්නවා. තමන්ගේ ආත්ම ගරුත්වය නැති කර ගන්නවා. බොරුකාරයෙක් වංචාකාරයෙක් විදිහට සැලකෙනවා. ඒ වගේ පටලවා ගන්න නැතුව ආදරය කරන්න ඕන කාලවක වනවා. හැබැයි ආදරය හොඳට විදිහට හරියට කළොත් ඊටම සාර්ථක වෙන කාලවක වනවා. ඒ වගේම තවදුරටත් කාමුක හැඟීම් වැඩි වෙන කාලවක වනවා. කාමුක හැඟීම් වැඩි වෙලා වැරදි දේවල් පිළිබඳව හිතේ තියන් ඉන්න කෙනෙක් සමහර වෙලාවට වැරදි අයට සිග්නල් දෙන්න ගිහිල්ලා අසතුටට ලක් වෙනවා. බොහෝ වෙලාවට සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ වැරදි මෝඩ තීන්දුව ගත්ත අවස්ථාවක් එන්න පුළුවන්. ඒ නිසා
වැරදි සිග්නල් දෙන්න යන්න එපා. බොහෝ වෙලාවට තමන් හිතනවා නම් මගේ මේ දේ අසාර්ථක වෙන දෙයක් කියලා හිතනවා නම් ඒක නොකර ඉන්න. ඒක තමයි හොඳ. ඒ වගේ විනෝදයට බර වෙන කාලවක වනවා. විනෝද වෙන්න උත්සාහ කරන කෙනෙක් සමහර වෙලාවට තමන්ගේ යහළු හිත මිත්‍රයෝ අඬ ගහනවා විනෝද වෙන්න. යමු කියලා. ඒගොල්ලෝ වීදම් බලා ගන්නම් කියනවා. කාලේ විතරයි වට වැය කරන්න තියෙන කියනවා. අඳින ඇඳුම් ටික විතරක් අරන් එන්න කියනවා. එහෙම අවස්ථාවක් ලැබෙනවා. හැබැයි විනෝදී උපරිම ලබනවා. හැබැයි හදිසි අනුතුරු කරදර සිද්ධ වෙන්නත් පුළුවන්. මොකද ගුරු කින ග්‍රහයේ ඉන්න තැන නැප්චූන් ඉන්නවා. වැය විනාශය පිළිබඳ අගයන කෙනෙක් එයා. ඒ වගේම කටයුතු වලින් ලාභ ලැබෙනවා. තමන් කරන කින දේවල් ලාභය පිණිසමයි කරන්නේ. වාසිය පිණිසමයි කරන්නේ. ලාභය වාසිය නැත්තම් ඒ වැඩේ අත තියන්නෙත් නෑ. කොහොම හරි උපරිම ලාභ ලබනවා. උපරිම වාසිය ලබනවා. ඒ නිසා බය නැතුව ඕන දෙයකට අත තියන්න සුදුසු කාලයක්. ව්‍යාපාරයක් පටන් ගන්න හදනවා නම් බය නැතුව පටන් ගන්න. ව්‍යාපාරයක් දියුණු කරන්න හදනවා නම් වෙනස් කරන්න හදනවා බය නැතුව වෙනස් කරන්න. ඒකට අදාළ වටපිටාව ගොඩනගෙන කාලවක වනවා. ප්‍රශ්නේ තියෙන්නේ අර කාමුක හැඟීම් වගේම රාගික හැඟීම් රාගික සම්බන්ධකම් ඇති කරගන්න කෙනෙක්. බොහෝ වෙලාවට තමන්ගේ ළඟම ඉන්න යාළුවගේ විරුද්ධට වැරදි සිග්නල් එකක් දාලා ලැජ්ජා පහස විඳිනවා. එහෙම නැත්නම් තමන්ට පැත්ත පළාත යන්න බැරි වෙනවා. යාළුකමත් නැති වෙනවා. ඒකට හේතුව ඒ යාළුවගේ විරිඳ අනවශ්‍ය විදිහේ ඉඟි පානවා. ඉඟි පාලා මෙයා වැරදිට තේරුම් ගන්නවා. අන්න ඒ වෙලාවේ බොහෝ වෙලාවට තමන්ගේ ආත්ම ගරුත්වය පිළිබඳ ප්‍රශ්න ඇති කරගන්න, හීන කරගන්න කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම චිත්‍ර කටයුතු වලට, සංගීත කටයුතු වලට, නැටුම් කටයුතු වලට දක්ෂ දරුවෙක් ඉන්නවනම් අන්න එයාට හොඳ ආරංචි ලැබෙන කාලවක වුණා. නැත්තම් කියයි ඔන්න මේ උත්සවයට එන්න ඔයාට පොඩි ඩාන්ස් එකක් දාන්න තියෙනවා. මෙන්න මේ ආවලාගේ විවාහ මංගල උත්සවයට එන්න අපි කට්ටිය මේකට රඟපාන්න තියෙනවා, නටන්න තියෙනවා කියලා ඔන්න වගේ ආරංචි ලැබෙනවා. ඔන්න හැකියාවන් පෙන්වන්න පුළුවන් කාලවක වුණා. එහෙම නැත්තම් තමන් කලත් තිස්සේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්න ඒ ප්‍රායෝගික පරීක්ෂණ වලට ආරාධනා කරන කාලවක වුණා. බැනතු මුහුණ දෙන්න. ඒකින් ඉහළ ප්‍රතිඵල ලැබෙන කාලවක වුණ ඔබව මතක තබා ගන්න. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිඵල ඉහළින් ලැබෙනවා. සමහර වෙලාවට තමන් මුහුණ දෙන්න විභාගයකින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කාලවක වුණා. ඒ ප්‍රතිඵලයේ සතුටු ගෙන දෙන ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් ඉහළ ප්‍රතිඵලයක්. සමහර වෙලාවට ආරංචි වෙනවා. ඒක දිස්ත්‍රික් රෑන්ක් එක. එහෙම නැත්නම් ඉහළ තත්ත්වයේ පළවෙනි දෙවෙනි ශ්‍රේණියේ සමර්ථයක් කියලා ආරංචි වෙනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් පිළිබඳ යහපත් තත්ත්වයක් පෙන්눔 කරනවා. බොහෝ වෙලාවට වයි වර්ණ තමන්ට ගැළපෙන ඇඳුම් හොයන කාලවක වුණා. ඒක ලැබෙනවා. එහෙම වගේම මුදලුත් ලැබෙනවා. ඒ තැන් වලට ගිහිල්ලා තමන්ට අවශ්‍ය කරන ඇඳුම ඉල්ලුවම එතන ඉන්න අය උදව් කරනවා තමන්ට ඕන ඇඳුම හොයාගන්න. ඒකට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. කොහොම හරි තමන්ගේ ඇඳුම තමන්ට ලැබිලා එතන ඉක්මනට එළියට එන්න පුළුවන් වාසනාව ලැබෙනවා. ක්‍රීඩා කටයුතු වලින් උපරිම ඵල ප්‍රයෝජනෙ ගන්න පුළුවන් කාලවක වුණා. ක්‍රීඩාවක නිලිච්ච කෙනෙක් නම් බොහෝ ප්‍රසිද්ධියක් ලබන කෙනෙක්. සමහර වෙලාවට ක්‍රීඩාව නිසා තමන් කරපු කීප දේවල් වල හැකියාව ඉහළ අය ඒ සමාජ මට්ටමේ අය දැකලා බොහෝ වෙලාවට තමයි නායකත්වය පවා දෙන්න උත්සාහ කරනවා. නැත්නම් ඒක පුහුණු කරු පවා තනතුරු දෙන්න උත්සාහ කරනවා. ඒක නැත්නම් කලමනාකාරීත්වය දෙන්න උත්සාහ කරන කෙනෙක්. හොඳ අවස්ථාවක්. ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න. ඔන්න පාසල් යන බලාපොරොත්තු හිටිය යම් දරුවෝ ඉන්නවනම් අනාගතයේදී ඒ පාසල් වල දොරවල් හැරෙනවා. තමන්ගේ ටියුෂන් පන්ති වල දොරවල් හැරෙනවා. තමන්ට යන්න පුළුවන් අවස්ථා සැලසෙන බව පෙන්눔 කරනවා. ඒ වගේම ජීවිතයේ ඊටාම යහපත් තත්ත්වයට පරිවර්තන වෙන තුලා ලග්න කාර්යයගේ මේ ගුරු මාරුවත් එක්ක. හැබැයි මතක තියාගන්න 6 වෙනි කොටුව විශ්ව කේන්දරයේ සිංහ රාශියට අයිති රවි කියන ග්‍රහයට අයිති හෘදයාබාධ පිළිබඳ ප්‍රශ්න පෙන්වන්න කරනවා. ඒ වගේම තමන්ගේ පණ පිළිබඳ ප්‍රාණය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම පපුවේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, පිටේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එවැනි රෝගාබාධ ඇති වුණොත් එහෙම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. තුලා ලග්න කාර්යයන්ට සුබ අනාගතයක්. වෘශ්චික ලග්න හිමියන්ට මේ ගුරු මාරුව කොහොමද බලපාන්නේ කියලා අපි බලමු. වෘශ්චික ලග්න හිමියන්ගේ තත්කාල කේන්දරයේ මේ ගුරු මාරුත් එක්ක මෙන්න මේ විදිහයි තියෙන්නේ. ග්‍රහ ගෝචරයේ මෙන්න මේ විදිහයි තියෙන්නේ. එකේ ඉන්නවා නීත්‍ර රවි සමග උච්ච කේතු. සම මට්ටමින් ඉන්න බුදත් ඉන්නවා. දෙකේ ඉන්නවා සිකුරු සම මට්ටමින්. තුනේ ඉන්නවා සනි සුවක් ශේස්ත්‍රව. මෙන්න ගුරු කුම්භ රාශියට ආවේ උච්චක රාශියට. ඒ කියන්නේ උච්චක ලග්න හිමියන්ට ආවේ කුම්භ රාශියට. ගුරු නෙප්චූන් සම මට්ටමින් ඉන්නවා. 4 වෙනි කොටුවේ. යුරේනස් ඉන්නවා 6 වෙනි කොටුවේ මූටව. ඒ වගේම රාහු උච්චව සුවක් ශේෂ්ඨ මූල ත්‍රිකෝණව ඉන්න උච්චව ඉන්න සඳු සමග 7 වෙනි කොටුවේ ඉන්නවා. එහෙම ඉද්දෙද්දි මේ ගුරු බාරුව
උච්චක ලග්න හිමියන්ට මෙන්න මේ බලපාන්නේ. හොඳ ඥාතීන් පිරිසක් එකතු වෙන කාලවකවානුව. මොනවා හරි කරුණු කාරණාවක් නිසා මේ ඥාතීන් සමග සැරිසරන්න වෙන කාලය වැඩි. ඒක දරුවෙකුගේ උත්සවයක්. එහෙම නැත්නම් බොහෝ දානමාන පින්කම පිළිබඳ කටයුත්තක්. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ ඥාතිගේ උත්සවයකට සහභාගී වෙන්න ඕන නැතිදී ඥාතීන් පිරිස හම්බ වෙනවා. කලක් ඈත්ලා හිටපු ඥාතීන් එක්ක හොඳට දිනා ගන්න පුළුවන් කාලවකවානුව. ඒ වගේම මව්පියන් තමන් කරේ දක්වන කාලය වැඩි. තමන් කරේ දක්වන බැල්ම වැඩි. ඒකට හේතුවක් තියෙනවා. ගුරු ඇවිල්ලා ඇසිරෙන්නේ මව්පියන්ගෙන් උදව් උපකාර ගන්නා රාශියක. මව්පියන් බොහෝ වෙලාවට තමන් බලාපොරොත්තු වුණු දෙයක් තියෙනවා නම් මව්පියන්ගෙන් ඉල්ලන්න සුදුසු කාලයක්, ලැබෙන සුදුසු කාලයක්. ඒ වගේම මව්පියන් මේක අතදිගහැරලා දෙන කාලයක්. ඒ වගේම බොහෝ වෙලාවට දේපල ප්‍රශ්න, එහෙම නැත්නම් තමන්ගේ ධනය පිළිබඳ ප්‍රශ්න, වස්තුව පිළිබඳ ප්‍රශ්න බෙදා ගන්න ඕන නම් ඔන්න ගිහිල්ලා කතා කරන්න සුදුසු කාලයක්. මව්පියන් මේකට හොඳ උත්තරයක් දෙනවා. ඒ වගේ මේ උත්තරේ සතුටු ගෙන දෙන උත්තරයක්. ඒ වගේම පිය උරුමයන් ඉල්ලන්න සුදුසු කාලයක්. පිය පාර්ශ්වයෙන් මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා නම් ඔන්න යහපත් ඉදිරි සිද්ධ කරගන්න පුළුවන් කාලයක්. එහෙම නැත්නම් පිය පාර්ශ්වයෙන් උදව් උපකාර ලැබෙන කාලවකවානුව. ඒගොල්ලෝ යම් දෙයක් හිතේ තද කරන් හිටියා නම් එළියට දාන කාලවකවානුව. Tamanට ඒක ලැබෙනවා. එහෙම නැත්නම් Tamanට ඉල්ලා ගන්න සුදුසු කාලයක් බව මතක තබා ගන්න. දීපල ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කාලවකවානුව. බොහෝ වෙලාවට තමන්ගේ ඥාතීන් එක්ක අරුබුද තිබුණා නම් මොන හරි නඩුව හබයක් තිබුණා නම් ඔන්න සමාදාන වෙන්න පුළුවන් කාලයක්. බය නැතුව ගින් කියන්නේ. අපි නඩුකාර උන්වහන්සේලාට එහෙම නැත්නම් නීතිඥවරුන්ට සල්ලි දීදී කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. කැමති කොටසක් ඕගොල්ලෝ ගන්න. මේක निराකරණය කරගමු කියලා එක වචනයක් කියන්න විතරයි තියෙන්නේ. ඔන්න දේපල ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අවස්ථාව. ඒ වගේම තමන්ගේ ගෘහ ජීවිතය සාර්ථක වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. තමන්ගේ ගෘහ ජීවිතය නියෝජනය කරන තැනට ගුරු ඇවිල්ලා ඉන්නේ. ඒව අලුත් වැඩියා කරන කෙනෙක්. එහෙම නැත්නම් ඒව ලස්සන කරන කෙනෙක්. එහෙම නැත්නම් තමන්ගේ තිබිච්ච ඉඩමේ ගෙයක් හදන මුල්ගල් තබන කාලයක්. ඒකට බොහෝ වෙලාවට ණයට බඩු ලැබෙනවා. ඒ හાર્ඩ්වෙයාර් එක කරන එක්කන තමන්ගේ හිතවතෙක් මිත්‍රයෙක් බඩු ටික ගෙනල්ලා දෙනවා. ගේ හදනකම්ම ටික ටික සල්ලි දෙන්න කියලා කියනවා. එහෙම උදව් උපකාර ලැබෙනවා. එහෙම නැත්නම් තමන්ගේ බිරිඳගේ පාර්ශ්වයෙන් මොනවා හරි වැඩ කොටසක් බාර ගන්නවා. මේ සීලෙම මං ගහලා දෙන්න. මේ වහලේ මං ගහලා දෙන්න. අන්න එවැනි යෝජනා කරන අවස්ථාවක්. ඒ යෝජනා සාර්ථක වෙන කාලවකවානුව. එවැනි දේවල් වලින් ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කාලවකවානුව. ඒ වගේම තමන්ගේ අන්තිම ජීවිතය යහපත් විදිහට ගත කරන්න හොඳ දැඩි තීන්දුව ගන්නා කාලවකවානුව. වයස කෙනෙක් නම් කියනවා මම යනවා ආවල් ආරණ්‍ය සේනාසනෙට. අහවල් පන්සලට. ආවල් වන්දනාගමට. එහෙම නැත්නම් කියනවා මම පිටරට සවාරියක් යන්න ඕන. වන්දනාගමනක් යන්න ඕන. ඒකට උදව් උපකාර ඔන්න පිටරට ඉන්න අයගෙන් ඉල්ලන්න සුසු කාලයක්. එහෙම නැත්නම් තමන්ගේ ඥාති පිටරට ඉන්නුණා ඒ රට බලන්න යන්න ඕන නම් ඔන්නේ බය නැතුව කතා කරන්න. එහෙම නැත්නම් පණිවිඩයක් යවන්න. ඒ අය ඒගොල්ලන්ගේ වේදෙම් ගෙන්නගෙන පුද සත්කාර කරන්න බැඳී සිටින කාලවකවානුව. ඒ වගේම භූමි ලාභ ලැබෙනවා අනිවාර්යයෙන්ම. බොහෝ වෙලාවට තමන්ට හිමි වෙන තිබිච්ච භූමියක් තිබුණා නම් ඒ භූමිය ලැබෙනවා. සමහර විට ඒක නඩුවක් හබයක් තියෙන තිබුණා. ඒ නඩුව හබේ ඉක්මනට ඉවර වෙනවා. එහෙම නැත්නම් සමතකටපත් වෙනවා. ඒ භූමියේ ලාභය Taman අතට හිමි වෙනවා. එහෙම නැත්නම් ආරෝල් මට්ටමින් තිබුණා බූදල් වෙලා තිබුණා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න සුදුසු කාලයක්. ඒකට ලෝයර් කෙනෙක් හම්බෙලා, නීතිඥයෙක් හම්බෙලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න අනිත් පාර්ශ්වයත් එක්ක සුදුසු කාලයක් බව මතක තබා ගන්න. ජන්ම භූමිය සම්බන්ධ ප්‍රසිද්ධියක් ලැබුණා. Taman ජන්ම භූමිය වැජඹෙන කෙනෙක්. බොහෝ වෙලාවට දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. දේශපාලඥ අනිවාර්යයෙන්ම මේ ජන්ම භූමියේ ප්‍රචලිත චරිතයක් විදිහට කටයුතු කරනවා. ඒ ජන්ම භූමියේ වකීමක් දරන කෙනෙක්. එහෙම නැත්නම් බොහෝ වෙලාවට දේශපාල භූමිය රත් කරමින් යම් යම් කටයුතු කරන කෙනෙකු බවත් පෙන්눔 කරනවා. ඒ වගේම තමන්ගේ අවට ඉන්න අයගෙන් බොහෝ වෙලාවට හොඳ දේවල් සිද්ධ වෙන කෙනෙක්. සමහර වෙලාවට තමන්ගේ අවට ඉන්න අයගෙන් බලාපොරොත්තු වෙන විදිහේ සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා සමහර වෙලාවට හොර රහස් කියනවා. අහවලා මෙන්න මෙහෙම කරන්න ගියා, මෙයා මේ වගේ වැඩක් කරන්න ගියා කියලා අන්න බුද්ධියංශයේ තොරතුරු දෙනවා. තමන් ඒ වැඩේ හරියට හොයලා බලලා निराකරණය කරගන්න අවස්ථාවක් ලැබෙනවා. බොහෝ වෙලාවට තමන් කරන කටයුතු වලින් හොඳ ප්‍රතිඵල ලැබෙන අවස්ථාවක්. සමහර වෙලාවට තමන්ගේ ළඟම ඉන්න කෙනෙක්ට උදව් කරන්න යනවා. අසල්වැසියෙක්ගේ ප්‍රශ්නයකට අත දාන්න යනවා. ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. විශ්වාසය දිනා ගන්නවා. හිත හොඳ මිනිහා කියනවා. සමහර වෙලාවට අපි හිතන් හිටපු නැති මිනිස්සෙක් අමුතු જાති මිනිස්සෙක් බලන්නකෝ ඒ වැඩේ හිත අපි ඉල්ලුවෙත් නැතුව වැඩේ කළා දුන්න. අන්න එවැනි කරුණු කාරණා වලින් ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම යහන වහන හොඳ විදිහට ගන්නා කෙනෙක්. යහන වහන සමහර වෙලාවට ලොකු විදියට පරිහරණය කරන කෙනෙක්. තමන් පදපු වාහනය බොහෝ වෙලාවට විකුණලා හොඳ මුදලකට
වැඩි ලාභයකට විකුණලා Tamanට ගැළපෙන තවත් වාහනයක් ගන්න සුසු කාලයක්. එහෙම නැත්නම් Taman කරපු රැකියා කරන ස්ථානයේ වාහනයක් තිබුණා නම් ඒ වාහනේ මදි නම් ඒකේ උසස් ශාස්ත්‍රයේ වෙනත් වාහනයක් ලබා ගන්න පුළුවන් කාලවකෝණ බව පෙන්눔 කරනවා. ඒ වගේම කායික සැප අනිවාර්යෙන් ලැබෙනවා. කොහොමද කායික සැප ලැබෙන්නේ? Tamanට මුදල් ධනෙ ලැබෙනවා. ඒ වගේම Tamanගේ අසල්වැසියෝ නැහැිත මිත්‍රයෝ ඒ වැඩ කටයුතු Tamanට කරලා දෙනවා. Tamanට මහන්සි වෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට Tamanගේ දුරගතණයෙන් වැඩේ කරගන්නවා. ඒ නිසා මහන්සි නොවි වේස නොවි Tamanගේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න කාලයක්. ඒ නිසා කායික සැප අනිවාර්යෙන් ලැබෙනවා. කටක ලග්න හිමියන්ට මතක තබා ගන්න ඕන උච්චික ලග්න හිමියන්ට ඒගොල්ලන්ගේ ඒ ගුරු පැමිණියේ විශේෂයෙන් කුම්භ රාශියට. ඒක විශ්ව කේන්දරයේ කටක රාශියට අයිති වෙන්නේ. සඳුකින ග්‍රහයට අයිති වෙන්නේ. අනිවාර්යෙන් බඩේ අමාරු හදාගන්න එපා. ආමාශගත රෝග හදාගන්න එපා. ජීර්ණ පද්ධතියේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. සමහර ජීර්ණ ශක්තිය හිණ වෙන්න පුළුවන්. කෑම දිරවීම හරියට සිද්ධ නොවෙන්න පුළුවන්. ශරීර ශක්තිය හිණ වෙන්න පුළුවන්. ඒ නිසා මතක තබා ගන්න මෙවැනි ප්‍රශ්නයක් ආවොත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම සුදුසුයි. වෘශ්චික ලග්නයේ හිමියන්ට සුබ අනාගතයක්. ගුරු මාරුව ධනු රාශි හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා අපි දැන් බලමු. ධනු රාශි හිමියන්ගේ මේ ගුරු මාරුව සිද්ධ වෙන වෙලාවේ තත්කාල කේන්ද්‍රය එහෙම නැත්නම් ඒ වෙලාවේ ග්‍රහ පීඨින් මෙන්න මේ විදිහටයි තියෙන්නේ. එකේ සිකුරු ඉන්නව සම මට්ටමේ. දෙකේ සුවක්ෂේත්‍රව ශනි ඉන්නවා. ගුරු නෙප්චූන් සම මට්ටමින් තුන්වෙනි කොටුවේ ඉන්නවා. යුරේනස් මූටව පස්වෙනි කොටුවේ ඉන්නවා. හයවෙනි කොටුවේ රාහු උච්චව සඳු සුවක්ෂේත්‍ර මූලව ත්‍රිකෝණව ඉන්න සඳු සමග ඉන්නවා. ඒ වගේම කුජ 11 වෙනි කොටුවේ මූටව ඉන්නවා. මිත්‍ර රවි සමග උච්ච කේතු 12 වෙනි කොටුවේ සම බුද සමගත් ඉන්නවා. ඒ ඉන්න අතරතුරේදී ගුරු මාරු වෙන වෙලාවේ ධනු ලග්න මියන්ට මෙන්න මේ විදිහට බලපානවා. ඒගොල්ලෝ කරන පොත්පත් කටයුතු වල සාර්ථකත්වයක් ලැබෙනවා. සමහර වෙලාවට තමන් කරන යම් පොතක හොඳ ප්‍රසිද්ධියක් ලබනවා. එහෙම නැත්නම් පොත්පත් විකිණීමෙන් පුවත්පත් විකිණීමෙන් ඊටම ලාභ ලබන කාලවකවානවා. එහෙම නැත්නම් තමන් යම්කිසි පොතකට මොනවා හරි දෙයක් ඇතුළත් කරා නම් ඒක හැමෝම උඩින්ම බලන අවස්ථාවක්. එහෙම නැත්නම් තමන් මොන හරි මුද්‍රණ කටයුත්තක් කළා නම් තමන් දාපු ඇඩ්වර්ටයිස්මන්ට් එක වැඩිපුර ප්‍රචාර වෙන කාලවකවානවා. හැමෝම බලන කාලවකවානවා. වැඩිපුර කමෙන්ට්ස් එන කාලවකවානවා. ඊටාම සාර්ථක වෙන කාලවකවානවා. ඒ වගේම සහෝදරයන්ගෙන් බොහෝ වෙලාවට උදව් උපකාර ලැබෙනවා. බල පරාක්‍රමයේ වික්‍රමයේ තියෙන සහෝදර සහෝදරියන් බොහෝ වෙලාවට තමන්ට උදව් උපකාර ළඟටම ඇවිල්ලා කරන කාලවකවානවා. හිතන්නේ අහන්න බලන්නේ බොහෝ වෙලාවට තමන් දන්නේ නැතුවම ඒ දේවල් සිද්ධ වෙන කාලවකවානවා. මේ කාලය තුල දරුවෙක් එහෙම ඉපදුනොත් එහෙම මතක තබා ගන්න අනිවාර්යයෙන් මේ තත්කාල කේන්දරයත් එක්ක ලස්සන දරුවෙක් උපදිනවා. හැඩවැට ඇති දරුවෙක් උපදිනවා. ඒ වගේම එයා කවදාරි විශේෂයෙන් කලාව වෘත්තීය කරගත්ත කෙනෙක් වෙනවා. විශේෂයෙන් හොඳ බල පරාක්‍රමයක් වික්‍රමයක් ඇති සමාජ පිළිගැනීමක් ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම ධනු ලග්න හිමියන්ට මේ ගුරු මාරුවේදී හොඳ ගමන් යන්න ලැබෙනවා. ඒ වගේම හොඳ ගමන් වලට ආරාධනා ලැබෙනවා. දීර්ඝ කාලින ගමන් වලට යෙදෙන්න වාසනාව ලැබෙනවා. විශේෂයෙන් තමන් කරන ලීකිවිලි වලින් ඊටම ඵල ප්‍රයෝජන ලැබෙන කාලවකවානවා. ඒ ලීකිවිලි අනිත් අය හැමෝම පිළිගන්නා කාලවකවානවා. තමන් ඒ ලියන ලීකිවිල්ල බොහෝ වෙලාවට අනිත් අය පිළිගන්නවා. ඒකට උත්තර ඉක්මනට දෙනවා. ඒ වගේම තමන් ඉල්ලන දේ ලියුමෙන් අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම ඉගෙන ගැනීමට හොඳ අවස්ථාවක්. ඉහළ අධ්‍යාපනය ලබන අයට හොඳ කල්පනා ශක්තියක් ලැබෙනවා. මතක හිටිනවා. ධාරණ ශක්තිය ලැබෙනවා. උගත්කම ලැබෙනවා. නුවණ ඥානය ලැබෙන අවස්ථාවක්. ඒ කරන කින දේවල් නිසා තමන් ගෙන ගන්න දේවල් ධාරණය කරගෙන මතුවට තමන් ඒව ඉදිරිපත් කරනවා විභාගෙදී. ඉහළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විදිහේ කටයුතු කරන අවස්ථාවක්. ඒ වගේම කල්පනා ශක්තිය කොහොමද කිව්වොත් එimhe සමහර දේවල් පිළිබඳව අනිත් අයට මතක නැති දේවල් තමන්ට මතක් වෙලා ඒ වලින් ඵල ප්‍රයෝජන ලබා ගන්න කාලවකවනවා. සමහර වෙලාවට තමන් යනවා මොනවාරි සමුක පරීක්ෂණයකට. ඒ අහන්නේ අදාළ නැති ප්‍රශ්නයක්. හැබැයි ඒක දන්න ප්‍රශ්නයක්. උත්තර දීලා ඒකේ වැඩි ලකුණක් ලබා ගන්න කාලවකවනවා. බය නැතුව මුහුණ දෙන්න. අතිම සාර්ථක කාලවකවනවා. ඒ වගේම හොඳ දස්කම් පෙන්වන කාලවකවනවා. ක්‍රීඩකයෙක් නම් එහෙම නැත්නම් තරග බිමේ ඉන්නවනම් අනිවාර්යෙන් මතක තියාගන්න
හොඳ දස්කම් පෙනෙන කාලවකවානුව. තමන්ගේ දස්කම් බලන කෙනෙක් බලන අය බොහෝ වෙලාවට ඒකට තමන්ට ප්‍රතිචාර දක්වන්නේ අප්පුඩියකින්. එහෙම නැත්නම් විසිල්ලයකින් කෑකෝ ගහලා තමන් ඒකෙන් සතුටක් ලබනවා. ඒ වගේම ළඟම ඥාතියින්ගෙන් උදව් උපකාර ලැබෙන කාලවකවානුව. ළඟම ඥාතියින් බොහෝ වෙලාවට තමන්ට හොයාගෙන ඉන්න කාලවකවානුව. ඒ අය ඇවිල්ලා මොනවද එන්න ඕන මොනවද කරන්න ඕන කියලා අහන කාලවකවානුව. හැබැයි ඒකෙන් තමන් පැකිලෙන්නේ නැතුව උදව් ඉල්ල ගන්නවා. ඒ වගේම ඒ අයට වැඩක් පවරනවා. ඒ වැඩේ කරලා දෙන්න කියලා කියනවා. තමන් ඒක කරගන්නවා. ඒ වගේම බොහෝ වෙලාවට නැති නෑදෑකම් තියුණු කරගන්න කාලවකවානුව. ඒ වගේම අසල් වැසියන් බොහෝ වෙලාවට තමන් ගැන වැඩිපුර හිතන කාලවකවානුව. අසල් වැසියන් හිතන්නේ මෙන්න මෙහෙමයි. මේ පුද්ගලයා හොඳ මිනිසයා. මෙයාට යමක් කරලා දෙන්න ඕන මිනිසෙක්. මතක තියාගන්න දෙයක්. කෙලෙහි ගුණ දන්නා මිනිසෙක්. ඒ නිසා මෙයාට මේ වැඩේ කරලා දෙන්න ඕන කියලා හිතනවා. හැබැයි සමහර වෙලාවට තමන් මුදලක් වැය කරලා කරගන්න ඕන වැඩක් අසල්වැසියෝ ටික එක්ක වෙලා ඒ වැඩේ නොමිලේ කරලා දෙනවා. තමන්ට තේ ටික විතරයි දෙන්න තියෙන්නේ. බිස්කට් එකක් විතරයි දෙන්න තියෙන්නේ. වැඩේ ඉබේම සිද්ධ වෙනවා. පුදුම ධෛර්යයක් ඇති වෙන කාලවකවානුව. මොකද වෙන්නේ? තමන්ගේ යාන කැඩිලා. එහෙම නැත්නම් මොන හරි දෙයක් අලුත් වැඩියා කරන්න දාලා. හැබැයි තමන් වාහනෙන් ගිය මිනිස්සයා පයින් ගිහිල්ලා හරි වැඩේ කරනවා. එහෙම නැත්නම් බස් එකේ ගිහිල්ලා හරි වැඩේ කරගන්නවා. අමුතු ධෛර්යයක් ඇති වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අත්හැරලා තිබිච්ච වැඩක් තිබුණා නම් ධෛර්යය නැති වෙච්ච ධෛර්යය ඇති කරගෙන ඒ වැඩේ අයිත් පටන් ගන්නවා. නැත්නම් ඒ වැඩේ හදා ගන්නවා. එහෙම සැකියාවක් තියෙන කෙනෙක්. ඒ වගේම පුදුම වික්‍රමයක් තියෙන කෙනෙක්. තමන් කාටවත් බය වෙන්නේ නැහැ. තමන් අනසක විහිදුවනවා. තමන්ගේ වචනේ බොහෝ වෙලාවට වචන 10ක් පාවිච්චි කරලා කරගන්න ඕන වැඩි තනි වචනෙන් කරගන්නවා. පුදුම වික්‍රමයක් ඇගේ තියෙන්නේ. මේ වික්‍රමය දුන්නේ කවුද? ගුරු ග්‍රහය. ඒ නිසා ඒ වික්‍රමයට එක්කම බුද්ධියත් නුවණත් නීතිකරක භාවයක් තියෙන නිසා තමන්ගේ වික්‍රමය හොඳ විදිහට අනිත් අයට විදාපානවා. ඒ වගේම කන් වල ආබාධ තිබුණා නම් ඔන්න විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න කාලවකවානුව. ඒ කියන්නේ මොනවරේ ඇසීමේ ආබාධ තිබුණා නම් නිවැරදි කරගන්න පුළුවන් කාලවකවානුව. ඒ වගේම තමන්ට මතක තියාගන්න ඕනේ මේ බුද කියන ග්‍රහයකින් හොඳ වාසිය සැලසෙන කාලවකවානුවක්. විශ්ව කේන්දරයේ මිථුන රාශියට අයිති තැනටයි මේ ගුරු ඇවිල්ලා ඉන්නේ. බුද කියන ග්‍රහයයි නියෝජනය කරන්නේ. ඒ නිසා මෙවැනි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. උරහිස් වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පෙනහැලි වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අත් දෙකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ලෙඩක් දුකක් ඇති වුණොත් එimhe හොඳ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ධනු ලග්න හිමියන්ට සුබ අනාගතයක්. අපි බලමු මේ ගුරු මාරුව මකර ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියලා. මේ මකර ලග්න හිමියන්ට ගුරු මාරු වෙන අවස්ථාවේදී ග්‍රහ ගෝචරය මෙන්න මේ විදිහටයි පවතින්නේ. ශනි සුවක්ෂේත්‍රව එකේ කොටුවේ ඉන්නවා. දෙකේ ගුරු නෙප්චූන් සම මට්ටමින් ඉන්නවා. හතරවෙනි කොටුවේ යුරේනස් මූටව ඉන්නවා. පස්වෙනි කොටුවේ රාහු උච්චව ඉන්නවා. ඒ වගේම පස්වෙනි කොටුවේ සඳුත් උච්චව මූලව ත්‍රිකෝණ බලයෙන් ඉන්න අවස්ථාව පෙන්눔 කරනවා. 10 වෙනි කොටුවේ කුජ මූටව ඉන්නවා. මිත්‍ර රවි සමග උච්ච කේතු සමග සම මට්ටමින් ඉන්න බුධ 11 වෙන්නේ ඉන්නවා. සිකුරු සම මට්ටමින් 12 වෙනි කොටුවේ ඉන්නවා. එහෙම අතරතුරේදී මේ ගුරු මාරුව මකර ලග්න හිමියන්ට මෙන්න මේ විදිහටයි බලපාන්නේ. ධනෙ ලැබෙනවා. ඒ ධනෙ බොහෝ වෙලාවට ලොකු ධනයක් ලැබෙන්නේ. සමහර වෙලාවට අනිත් අය පුදුම වෙනවා. මේ මනුස්සයට මෙහෙම ධනයක් ලැබෙන්නේ කොහොමද? මේ ඊටපු ගමන් ලොකු දේවල් කරන්නේ කොහොමද? මිනිහ හොරජාවාරම් කරනවාද? එහෙමනම් මහා රහස් දේවල් කරනවාද? ඔන්න කතා පතුරවනවා. ඔන්න බොහෝ වෙලාවට අනිත් අයට කුතුහලයක් ඇති වෙන දේවල් කියනවා. ළඟම ඉන්න අය තමයි ඒව කරන්නේ. හැබැයි ප්‍රශ්නේ දන්නවා තමන් ගිහිල්ලා ඒ අයව හම්බෙලා කතා බහ කරලා උදව් උපකාර කරලා කතා කරනකොට ඒ කතා නිවියටම නිවිලා යනවා. ඒ තරම් ධනයක් ලැබෙනවා. මිල මුදල් පිළිබඳ ප්‍රශ්න විසඳෙනවා. බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතේ මොනවාරි දෙයක් කරගන්න බලාපොරොත්තු වෙන නම් ඒකට මුල මුදල් ලැබෙනවා. ගෙයක් හදන්න උත්සාහ කරන කාලයක්. ඒකට අවශ්‍ය කරන මිල මුදල් අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙම නැත්නම් නැන්දලා මාමලා බොහෝ වෙලාවට තමන්ට ඇවිල්ලා මෙන්න දුව වෙනුවෙන් දෙන්න තියෙන කොටස කියලා දෙනවා. ස්ථාවර ධනයෝ මූල ධනයක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් ලැබෙනවා අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් තමන්ගේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ඔන්න ප්‍රශ්න විසඳගෙන එනවා. ඔන්න මේ කොටස ඔයාට. ඔයා මේක ලියා ගන්න. ඔන්න සල්ලි හොයා ගන්න. අන්න ඒම ආරංචි අරන් එනවා. හැබැයි ඒක දවසෙන් දෙකෙන් කරගන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා අවුරුදු 11 12 බලන් හිටපු ප්‍රශ්නේ
ඔන්න දවසෙන් දෙකෙන් විසඳිලා. ඒ වගේම ලෞකික සැප සම්පත් ලැබෙන කෙනෙක්. යහන වහන, ගෙවල් දොරවල්, වතු පිටි වස්තුව ගැන ලෝභ හිතෙන කාලයක්. ඒවා වැඩි දියුණු කරගන්න හිතෙන කාලයක්. දියුණු කරගන්න හිතෙන කාලයක්. ඒ නිසා ලෞකික දේවල් ගැන වැඩි හොඳට හිතෙනවා. ආගම දාම පොඩ්ඩකට අමතක වෙනවා. ඒවා පස්සට දානවා. ඒ වගේම තමන්ගේ ළඟම තියෙන වටිනා කියන වස්තුන් හොඳ විදිහට ලැබෙන බව පෙන්වු කරනවා. නවීන තාක්ෂණයෙන් හිපි දේවල් මිලදී ගන්නා කෙනෙක්. බොහෝ වෙලාවට රිමෝට් එකෙන් වැඩ කරන. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන දේ ටග් ගාලා එක ස්විච් එකෙන් වැඩ කරන දේවල් ගෙන්නා ගන්න කෙනෙක්. ගෙදර තිබුණා නම් පොඩි ටීවී එක අයින් කරලා තමන්ගේ බිත්තිය පිරෙන්නම ලොකු ටීවී එකක් ගෙනත් දාන කෙනෙක්. එහෙම කාලයක්. ඒ වගේම මොනවා හරි පෙනීමේ ආබාධ පිළිබඳ ප්‍රශ්න තිබුණා නම් ඒකට හොඳ වෛද්‍යවරු ලැබෙනවා. එහෙම නැත්නම් හොඳ කණ්ණාඩි කුට්ටුමක් පළඳින්න. බ්‍රෑන්ඩඩ් කණ්ණාඩියක් ගන්න හිතනවා. සමහර අය ලොකු මුදලක් වැය කරනවා. එහෙම නැත්නම් විසුතුරු කණ්ණාඩි පළඳින කෙනෙක්. තරුණයෙක් නම් ලස්සන මූණ පිරෙන්න ලස්සන හැඩවැඩ කණ්ණාඩියක් දාන කෙනෙක්. ඒකෙන් තමන්ගේ ලස්සන කැපී පේනවා. ගෑනුත් ළමයි රැවටෙනවා. සමහර වෙලාවට මේ කණ්ණාඩිය දාගෙන රඟපාන්න හදනවා. මොහොත වෙලාවට සමාජයේ විනවිද පේන විදිහට කටයුතු කරන්න හදනවා. ඒකෙන් හැබැයි ටිකක් කුසල විසුතුරු වලටත් ලක් වෙනවා. ඒ වගේම ධන ලාභ ලැබෙන කෙනෙක්. මේ ධන ලාභ ලැබෙන්නේ කොහොමද? තමයි යන ගමන් ලොතරැයියක් ගන්නවා. ඒ ලොතරැයිය බොහෝ වෙලාවට එකයි ගන්නෙ. මෙන්න පොළ ඊට පවෙන්ද ආරංචි වෙනවා. ඒක ඉලක්කම් කීපයක් ගැලපිලා මට වස්තු ධනෙ හිමි වෙලා කියලා. හැබැයි බොහෝ වෙලාවට ඒක ලැබුණට පස්සේ මිනිහා පොඩ්ඩක් හැංගෙනවා. අයි අනිත් අය ඉල්ලන නිසා. ඒ වගේම හොඳ කතා විලාසයක් ඇති වෙනවා. මේ කතාව කොහොමද කරන්නේ? කලබලයක් නැහැ. පොයින්ට් එකට කතා කරන්නේ. විස්තර කරලා කියනවා. අහන දෙයට උත්තර දෙනවා. එහෙම කෙනෙක්. අන්න තමන්ගේ කතාව හොඳ විදිහට තියෙන නිසා අනිත් අය තමන්ට හොඳ ප්‍රතිඋත්තර සලකන අවස්ථාවක්. පුදුම විදිහට දියුණු වෙන කෙනෙක්. මොකද්ද මේ දියුණුව කරගන්නේ කොහොමද? තමන් හිතනවා මට හම්බෙච්ච ධනය මම මේක බැංකුවේ දාන්නේ නැහැ. ගන්න හොඳ වාහනයක්. මම ඒක ලොකු මුදලකට තව මාස දෙකකින් ඉක්ුණා. ගන්නවා ඉඩමක්. මේ ඉඩමට සල්ලි යට කරලා තව අවුරුද්දකින් මම මේක විකුණනවා. මට හිතෙනවා මං ගිහිල්ලා රත්තරන් ටිකක් අරන් එන්න ඕන. ඉදිරියේදී රත්තරන් මිල වැඩි වෙනවා. අන්න එහෙම හිතනවා. ඒ වගේ දියුණුව ගැන හිතන කෙනෙක්. ඒ වලින් අනිවාර්යෙන් ඵල ප්‍රයෝජනය ගන්නා කෙනෙක්. හැබැයි සොර සතුරු කරදර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් අඬබෙර ගහන්න යන්න එපා. තමන්ගේ ළඟම හොඳම යාළුවටත් ඔබ කියන්න යන්න එපා. හිතේ තද කරන් ඉන්න. ඒ වගේම පෞල් ජීවිතය යහපත් වෙන කාලවක වුණා. පෞල් ජීවිතේ ඊටම සතුරු ගෙරදෙන කතන්දර ඇති වෙනවා. බොහෝ වෙලාවට තමන්ගේ නැන්දලා මාමලාගෙන් උදව්පකාර ලැබෙන අතරතුරේදී තමන්ගේ බිරිඳට වැඩිපුර ආදරය කරනවා. නැන්ද මාමා මට මෙහෙම දෙයක් දුන්නනේ, ඔයා නිසානේ දුන්නේ. ඔන්න එයාට වැඩිපුර ආදරය කරන කාලවක වුණා. ඒ තුලින් පෞල් ජීවිතේ සාර්ථක වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මතක තියාගන්න ඇස්වල ආබාධය ඇති වෙන්න පුළුවන්. මේ ඇස්වල ආබාධය ඇති වෙන්නේ මොනවාද? බොහෝ වෙලාවට තමන් ඊටාම කලබලකාරී විදිහට කටයුතු කරන්න යනවා. එහෙම කටයුතු කරන්න කියලා තමන්ට අර්බුදයක් ඇති වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. එහෙම නැත්නම් අධික උෂ්ණ අධික කැම කන්න යනවා. ඒ මුලා බොහෝ වෙලාවට ඇස්වල ආබාධ වලට මුල පුරනවා. ඔහොම මුල පුරලා යනවා බෙහෙත් ගන්න. දෙනවා දොස්තර කෙනෙක් වැරදි බෙහෙතක්. දකුණු හා නැති වෙනවා. දකුණු හැ පොට්ට වෙනවා. ඔන්න ශල්‍ය කර්මයක් කරන්නවා. දකුණු හැ පෙර ප්‍රවේශම් කර ගන්න ඕන කාලයක් බව මතක තබා ගන්න. ඒ වගේම හොඳ පරීක්ෂණ බලයක් හිමි කෙනෙක් බොහෝ වෙලාවට ඉහළ තනතුරු දරන කෙනෙක් නම් ඒ පරීක්ෂණ බලය සාර්ථකයි. සමහර වෙලාවට යම් නීතිමය අංශයක උසස් කෙනෙක් නම් එයා කරපු පරීක්ෂණයේ බලය එයා පෙන්නලා ප්‍රසිද්ධ වෙන චරිතයක්. එහෙම නැත්නම් තමන් යම් කිසි ඖෂධයක් පිළිබඳව මොන හරි පරීක්ෂණයක් කළා නම් ඉහළ ප්‍රතිඵල පෙන්වන වෙලාවක්, තමන්ව ප්‍රසිද්ධ වෙන වෙලාවක්, ජනමාධ්‍ය වලින් දකින වෙලාවක්, පුවත්පත් වලින් දකින වෙලාවක්, රජයේ උදව්පකාර ලබන වෙලාවක් බව මතක තබා ගන්න. විශේෂයෙන් ගනුදෙනු සම්බන්ධයෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. ගනුත් එකයි දෙනුත් එකයි. අනිත් අයට මේකෙන් කියන්නේ තමන්ට වෙන හානිය නෙමෙයි. තමන්ට වෙන්නේ මෙහෙම හානියක්. අනිත් අයගේ ලෝන් වලට අස්සම් කරන්න යනවා. එහෙම නැත්නම් එයාගේ අවශ්‍යතාවයකට මුදලක් දෙන්න යනවා. ඔන්න පාඩුවක් සිද්ධ කරගන්නවා. ඒක ලැබෙන්නේ ටික ටික ලැබෙන්නේ. දැනෙන්නේ නැහැ. ඕකට කියනවා මං ආප්ප ගෑව විදිහට මට මේක ලැබුණේ කරන්න දෙයක් නැහැ. යාළුවෝ නිසා විසගෙන ඉන්නවා කියලාත් කියනවා. එහෙම දේවල් වලට මුල පුරනවා. හැබැයි විශ්ව කේන්දරයේ වෘෂභ රාශියට අයිති තැනටයි මේ එන්නේ. ඒ කියන්නේ සිගුරුට අයිති තැනට එන්නේ. මූණ, උගුර, ඇස්, කන්, කට ප්‍රවේශම් කරගන්න ඕන. එහෙම ප්‍රවේශම් කරගෙන හිටියොත් වඩා හොඳයි. නැත්තම් අවලස්සන එන්න පුළුවන් මූණ. මකර ලග්න හිමියන්ට සුබ අනාගතයක්. කුම්භ ලග්න හිමියන්ට ගුරු මාරුව කොහොමද බලපාන්නේ කියලා බලමු. කුම්භ ලග්න හිමියන්ගේ ගුරු මාරුවත් එක්ක මෙන්න මේ විදියට ග්‍රහ ගෝචරයේ සිද්ධ වෙමින් තත්කාල කේන්දරේ පිහිටලා තියෙනවා.
එකේ ඉන්නවා ගුරු නෙප්චූන් සම මට්ටමේ. 3 ඉන්නවා යුරේනස් මූටව. ඒ වගේම 4 වෙනි කොටුවේ ඉන්නවා රාහු උච්චව, සඳු උච්චව මූලව ත්‍රිකෝණව ඉන්නවා 4 වෙනි කොටුවේ. 9 වෙනි කොටුවේ කුජ මූටව ඉන්නවා. ඒ වගේම 10 වෙනි කොටුවේ මිත්‍ර රවි සමග උච්ච කේතු සමග සම මට්ටමින් ඉන්න බුධ 10 වෙනි කොටුවේ ඉන්නවා. සිකුරු 11 වෙනි කොටුවේ සම මට්ටමින් ඉන්නවා. සුවක් ශේෂ්ත්‍රව 12 වෙනි කොටුවේ සෙනසුරු ඉන්නවා. එහෙම ඉන්න අතරතුරේදී කුම්භ ලග්නෙමියන්ට ගුරු මාරුව මේ විදිහට සිද්ධ වෙනවා. මේ වෙලාවේ දරුවෙක් ඉපදුනොත් මේ ග්‍රහ චක්‍රයේ තියෙන වෙලාවේ බලගත් දරුවෙක් උපදින්නේ. මෙයා පෙර ආත්මේ සියලු සැප සම්පත් දරුවෙක්. මේ ආත්මෙත් එයා සියලු සැප සම්පත් විඳිනවා. මරණ කලින් සියලු සැප සම්පත් ඉඳලා තමයි එයා මැරෙන්නේ. එයා ලබන ආත්මේ උපදින්නේ ප්‍රබල තැනක බව මතක තබා ගන්න. ප්‍රසිද්ධ තැනක බව මතක තබා ගන්න. ධනීය වස්තු තියෙන තැනක උපදින කෙනෙක්. ඒ වගේම යම් දවසක දේශපාලනයට යොමු වෙන දරුවෙක් බවත් මතක තබා ගන්න. ඒ වගේම ගමේ රටේ පළාතේ ප්‍රසිද්ධියක් ලබන කෙනෙකු බවත් මතක තබා ගන්න. ප්‍රබල උගතෙක් වෙන බවත් මතක තබා ගන්න. මිනිහා රසායන විද්‍යාව පිළිබඳව එහෙම නැත්නම් යම් විද්‍යාව පිළිබඳව ඉහළට අදාළයි ප්‍රසිද්ධියක් දරන කෙනෙක් බව මතක තබා ගන්න. විශේෂයෙන් මේ ගුරු මාරුව මේ විදිහට සිද්ධ වෙච්ච වෙලාවේ කුම්භ ලග්නෙමියන්ට මෙන්න මේ විදිහට බලපානවා. එයාගේ පුද්ගලික தත්ත්වය උසස් වෙනවා. සමහර වෙලාවට එයාව ආමන්ත්‍රණය කරන්නේ අපේ මහත්තයා, ගමේ මහත්තයා, රටේ මහත්තයා කියලා. අන්න එවැනි විදිහට එයාගේ தත්ත්වය උසස් කරනවා. එහෙම නැත්නම් එයාගෙන් ඉස්සරහට යම් කෑල්ලක් දාලා කියන්නේ. දේශබන්දු එහෙම නැත්නම් හිතයිසි පුද්ගලයෙක් විදිහට මෙයාව ආමන්ත්‍රණය කරනවා. බොහෝ වෙලාවට සාමදාන විනිශ්චයකාර තනතුරක් ළඟම ඉන්න හිතවතෙක් එයාට දෙනවා. එහෙම දීලා එයාව ප්‍රසිද්ධ කරවනවා. එයාගේ පුද්ගලික தත්ත්වය උසස් වෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට ස්වභාවික පිහිටීම් පිළිබඳ යහපත් තත්ත්වයකට පරිවර්තන වෙනවා. අමුතු හමක් ඇති වෙනවා. අමුතු ලස්සනක් ඇති වෙනවා. අමුතු පෙනුමක් ඇති වෙනවා. මූල පිරිලා පේන්නේ. අනිත් අය දකින්න කැමති. එවැනි ග්‍රහ පිහිටීමක් පීන වෙලාවක තමයි මෙයාට මේ ගුරු මාරු සිද්ධ වෙන්නේ. එයාගේ අමුතු හැදියාවක් ඇති වෙනවා. බොහෝ වෙලාවට එයාට පන්සල මතක් වෙලා හාමුදුරු බැහැදකලා පූජනීය ස්ථාන වලට ගිහිල්ලා එයා බොහෝ වෙලාවට තමන්ගේ කටයුතු කරගන්නා බව පෙන්눔 කරනවා. ඒ වගේම බාහිර පෙනුම පිළිබඳ එයා හොඳට හිතන කෙනෙක්. ලස්සනට ඇඳුම් අඳිනවා. පිරිසුදුව ඉන්නවා. රැවුල කපනවා. කොණ්ඩේ පීරනවා. හැබැයි පිළිවෙලකට ඉන්නා කෙනෙක්. බොහෝ වෙලාවට අනිත් අය කතා වෙනවා හත්තිලව්වයි. මේ මනුස්සයල මොකද මේ වෙලා තින්නේ? හිටපු ගමන් අමුතු පුද්ගලෙක් කියලා නළුවෙක් වෙලා කියලා අන්න එහෙම කතා අහන්න ලැබෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට සිත හැලෙන වස්තුන් වලට හරි කැමති කෙනෙක්. ලස්සන දේවල් වලට කැමති කෙනෙක්. ඔන්න ඒවට වීදම් කරන කෙනෙක්. ඒව මිලදී ගන්න කෙනෙක්. බඩුවක් මුට්ටුවක් ගත්තත් සමහර වෙලාවට ගෙදරට ප්‍රයෝජන නොවුත් හැබැයි ලස්සන තියෙනවා. ඔන්න බිරිඳගෙන් බැනුම් අහනවා. තමතට සල්ලි වැඩි වෙලාද? මේ මොනවද කරන්න කියලා අහනවා. හැබැයි ටික දවසක් ගියට පස්සේ බිරිඳත් එක්ක ලං කරන් තියන් ඉන්නවා. ඒ තරම් ලස්සන හැඩ වැඩ එකක් එයා සල්ලි වලට අරන් තියෙනවා. අමුතු ගතිගුණ ඇති වෙන කෙනෙක්. බොහෝ වෙලාවට හිතන විදිය වෙනස් වෙනවා. එයාගේ thinking pattern එක වෙනස් වෙනවා. හිතන කලාව වෙනස් වෙනවා. ඒ නිසා අනිත් අය පුදුම වෙනවා. හිතනවා මේ මිනිස්සයා යකෝ වෙනස් වෙලානේ. බුද්ධිමතෙක් විදියට උගතෙක් විදියට කටයුතු කරන්නේ. හිතලා කටයුතු කරන්නේ. බොහෝ වෙලාවට එයාගේ උපදෙස් ගන්නත් වෙනවා. එයා උපදෙස් දෙනවා. ඒ වගේම එයාගේ ශරීර ස්වභාවය පිළිබඳ යහපත් තත්ත්වයකට පරිවර්තන වෙනවා. අමුතු හැඩයක් ඇති වෙනවා. එයා වෙන්ද වගේ නෙවෙයි ලස්සනට හැඩයට වැඩේට ගමන් කරන්නේ. මොකද හේතුව එයා හිතන විදිහ වෙනස් කරලා තියෙන්නේ. අනිත් අය පිටිපස්සින් ඉඳන් එයා ගමන් කරන විලාසය බලන් ඉන්නවා. ඒ වගේම හොඳ වාසනාවක් පෙන්눔 කරන කාලවකවානෝ. තමන්ගේ වාසනාව ඉස්මතු කරගන්නා කාලවකවානෝ. දන්නේම නැහැ තමන් ප්‍රසිද්ධ වෙලා. දන්නේම නැහැ ඥාතීන් අතර හිත හොඳ දිනාගෙන. එහෙම පුද්ගලයෙක් බව පෙන්눔 කරනවා. ඒ වගේම එයාට අමුතු දස්කම් ඇති වෙනවා. සාමාන්‍ය දස්කම් කතා කළොත් එයා බොහෝ වෙලාවට එයාගේ ජීවිතේ කටයුතු කරන්නේ නැමෙදී අනිත් අයව අමතක කරලා කටයුතු කරන්නේ ඒ අයට උදව්පකාර කරන ගමන් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒක වෙනි දස්කම් පෙන්වන අවස්ථාවකදී බොහෝ වෙලාවට තමන්ගේ ළඟ හිත මිත්‍රයෝ පවා තමන්ගේ ගුරුවරුකම් ගන්න එනවා. ඔබ මේ වැඩේ කරේ කොහොමද මචං කියලා අහනවා. හැබැයි ඒක කියලාත් දෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕන කුම්භ ලග්නෙමියන් විශ්ව කේන්දරයේ මේෂ රාශිය නියෝජනය කරන තැනට මේ කුජ කියන ග්‍රහය නියෝජනය කරන තැනට ගුරු ආවේ. හැබැයි ගුරු මොළයට නල්ලට ඉසට අලාභානි කරන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ කාලය තුල උඩ නැගීම වලින් ප්‍රේසංගලා ඉන්න ඕන. කුම්භ ලග්නෙමියන්ට සුබ අනාගතයක්. මීන ලග්නෙමියන්ට මේ ගුරු මාරු කොහොමද කියලා අපි බලමු.
මීන ලග්න හිමියන්ට ගුරු මාරු වෙන වෙලාවේ මෙන්න මෙහෙමයි තත්කාල කේන්දරේ පිහිටලා තියෙන්නේ. යුරේනස් මූටව දෙවෙනි කොටුවේ ඉන්නවා. රාහු උච්චව සඳු සමග සඳු උච්චව මූලව ත්‍රිකෝණව ඉන්නවා තුන්වෙනි කොටුවේ. 8 වෙනි කොටුවේ ඉන්නවා කුජ මූටව. 9 වෙනි කොටුවේ මිත්‍ර රවි උච්ච කේතු සමග සම මට්ටමින් ඉන්න බුදත් එක්ක ඉන්නවා. ඒ වගේම සිකුරු සම මට්ටමින් 10 වෙනි කොටුවේ ඉන්නවා. ශනි සුවක් ශේස්ත්‍ර 11 වෙනි කොටුවේ ඉන්නවා. ගුරු සමග නෙප්චූන් සම මට්ටමින් 12 වෙනි කොටුවේ ඉන්නවා. එහෙම ඉද්දෙද්දී මීන ලග්නිමියන්ට මෙන්න මෙහෙම බලපානවා. වියදම් පැත්ත අධික වෙනවා. හොඳ නැහැ වැඩේ. වියදම් පැත්ත වැඩි වෙනවා. කොහොමද වැඩි වෙන්නේ වියදම් පැත්ත? තමන් අනවශ්‍ය දේවල් මිලදී ගන්න යනවා. අනවශ්‍ය දේවල් වලට වියපෑදම් කරනවා. සතුටු වෙන්න යනවා. තමන්ගේ යාළුවන්ටත් ඒව අරන් දෙන්න යනවා. සමහරට යාළුවෝ මෝර කරනවා. ආයිත් ඉතින් සල්ලි පර්ස් එකෙන් ඇදලා සාක්කුවෙන් ඇදලා දෙනවා. ගෙදර ගිහලා බැනුම් අහනවා. ඔන්න වියදම් පැත්ත අධික වෙනවා. තමන්ගේ කාඩ් එකකින් අත දිගෑරලා බඩු මුට්ටු මිලදී ගන්නවා. මාසාන්තිම මිල මුදල් ගැන හොයලා බලනකොට ලොකු මුදලක් වැය කරලා පොලියත් එක්ක ගෙවා ගන්න බෑ. එවැනි ප්‍රශ්න වලට මුල පුරනවා. ඒ වගේම රහස් කරදර ඇති වෙනවා. රහස් සතුරන්ගෙන් ප්‍රශ්න ඇති වෙනවා. බොහෝ වෙලාවට ඒ අය Tamanට විරුද්ධව යම් යම් කටයුතු කරනවා. එහෙම නැත්නම් අනවශ්‍ය වැරදි ප්‍රචාර ඇති කරන කාලවක වනවා. ඒ නිසා බොහෝ වෙලාවට දුක් ඇති කරනවා. හැබැයි ඒ අතරතුරදී රහස් දුක් ඇති කරනවා. මොනවද? තමන් රහසින් ආශ්‍රය කරපු තමන්ගේ හිත මිතුරිය වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධකම් ඇති කරලා අන්න ඒ වගේ රහස් දුක් ඇති කරනවා. නැත්තම් තමන්ගේ හොර රාශිය ආශ්‍රය කරපු කාන්තාව ලොකු ලෙඩකට පරිවර්තනය වෙලා නැත්තම් රට ඇතැරලා ගිහිල්ලා ගම ඇතැරලා ගිහිල්ලා අන්න ඒ වගේ දුක් පීඩා විඳිනවා. තා කාටවත් කියා ගන්න බැරි රහස් දුක් වලින් පීඩා විඳින කෙනෙක් වෙනවා. ඒ වගේම වංචා ප්‍රයෝග වලට අවු වෙනවා. සමහර වෙලාවට තමන් අනිත් අයට උදව්වක් සඳහා මොන හරි දෙයක් දීලා ගන්න බැරුව දඟලනවා. එහෙම නැත්නම් තමන්ව රවට්ටනවා. මොකද්ද කියන්නේ? තමන්ට පෙන්නනවා මේ වැඩේ කරාම මෙච්චර බිලියන ගාණක් හම්බ වෙනවා කියලා. තමන් මේ බිලියන ගාණ ගන්න බලාගෙන තමන්ගේ ලක්ෂ 2-3 දෙනවා. පස්සේ ලක්ෂෙත් නෑ දෙකක් නෑ තුනක් නෑ තමන් දුක් විඳිනවා. බොහෝ වෙලාවට ඒ සම්බන්ධයෙන් වංචා ප්‍රයෝග වලට හවු වෙන කාලවක වුණා. එහෙම නැත්නම් රට යන්න කියලා සල්ලි ටිකක් දීලා ගන්න බැරුව ඒ ගැන දඟලනවා. පොලිසියට ගිහලා පැමිණිල්ලක් කරන්න උත්සාහ කරන කාලවක වුණා. අන්තිමට දුන්න කෙනත් නෑ, ගත්ත කෙනත් නෑ. ඒ සම්බන්ධයෙන් ලැජ්ජාපාස විඳිනවා. ගෙදර දොරේ වැඩිහිටියන්ගෙන් බැනුම් අහනවා. මෝඩයා කියලා වචනෙත් අහනවා. ඒ වගේම රජ දනුවම් ලබන වෙලාවක් මේක. නීතිමය ගැට්ටු වලට ලක් වෙන වෙලාවක්. බොහෝ වෙලාවට තමන් කරන කියන රාජකාරී කටයුතු නොපිරියලා කරන්නේ. ඒක බාගෙට කරන්නේ. අන්න චෝදනා ලබනවා. විනය පරීක්ෂණ වලට ලක් වෙනවා. එහෙම නැත්නම් තමන් කරපු දෙයකට බොහෝ වෙලාවට නීතිමය ගැටලුවක් මතුවෙනවා. ඒ වගේම ඔන්න ඒ වෙලාවට හොයනවා গুপ্ত වැඩ ගැන හොයාගෙන යනවා. කේන්දර පස්සේ දුවනවා. ඔන්න යනවා ඒ අයව හිත ඇදලා ගන්න, හිත දිනා ගන්න මොනවාරි කොඩිවිනියක් තිබුණා නම් කපලා අයින් කරලා තමන් ඒක තමන්ගේ පැත්තට වාසි හරව ගන්න උත්සාහ කරන කාලවක වනවා. ඒ සම්බන්ධයෙන් මුදල් හදලා වැය කරන කාලවක වනවා. තරහ වෙච්ච පුද්ගලයා යාළු කරගන්න গুপ্ত විද්‍යාව පැත්තේ දුවන කෙනෙක් බව පෙන්눔 කරනවා. ඒ වගේම බොහෝ වෙලාවට හිත දියුණු කර ගැනීම සඳහා කටයුතු කරන අවස්ථාවක්. සමහරවිට වයසක අය ඔන්න ගෙවල් දොරවල් අත්හැරලා එහෙම නැත්නම් තමන්ගේ හිත මිත්‍ර දරුවෝ අත්හැරලා තමන්ගේ හිත දියුණු කරගන්න උත්සාහ කරන කාලවක වනවා. තමන් හුදකලා වෙන්න හදන කාලවක වනවා. අනාගාමී වෙන්න හිතන කාලවක වනවා. එවැනි දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම බොහෝ වෙලාවට අත දිගැල්ල දෙන කෙනෙක් තමන්ගේ වස්තු ධනෙ බොහෝ වෙලාවට තමන්ගේ මල්ලිලාට නංගිලාට දෙන්න යනවා. හැබැයි දීලා අන්තිමට හිත අමනාපකම් ඇති කරගෙන පැත්තටලා ඉන්නවා. ඒ වගේම මෝඩ තෑගි දෙන්නේ. මෝඩ තෑගි දීලා තමන්ගේ බිරිඳකින් ස්වාම පුරුෂයෙක්ගෙන් බැනුම් ගන්න අවස්ථාවක්. ඒ වගේම තමන්ගේ චරිතය සෞතු කරගන්න කාලයක්. තමන් යනවා අත දිගහැරලා ළඟම ඉන්න කෙනෙකුට උදව් කරන්න. එයා වුණ අභූත චෝදනාවක් කරනවා. මෙයා මේ වැඩේට ආවේ මට මෙයා මේ උදව් කරන්න ආවේ මේක බලාපොරොත්තුෙන් කියලා අභූත චෝදනාවක් කරනවා. ඔන්න චරිතයත් දූෂ කරගන්න. ඊට පස්සේ මොකද්ද කරන්නේ? තමන් වැරදි දේවල් පාවිච්චි කරන්න යනවා. ලැජ්ජාව වහගන්න. ඊට පස්සේ ලෙඩ වෙලා ආරෝග්‍ය ශාලාවල දුක් විඳිනවා. එහෙම නැත්නම් වෛද්‍යරුගෙන් උපදෙස් ලැබෙන කාලවක වනවා. ඒ වගේම සමහර වෙලාවට රාත්‍රී කාලයේ ගමන් යන්න ගිහිල්ලා තිරිසන් සතුන්ගෙන් උරගයන්ගෙන් ප්‍රශ්නයක් වෙන කාලවක වනවා. පන්දමක් නැතුව යන්න එපා. එහෙම වුණොත් එම විස බීජ ශරීරගත වෙන්න පුළුවන් සතෙක්ගේ. ඒ සම්බන්ධයෙන් දුක් පීඩා විඳින්න පුළුවන්.
බොහොම ප්‍රවේශම් වෙන්න ඕන කාලවකවානුවක්. අඩුම ගානේ Tamanට වැරදි බෙහෙතක් හේතක් හරි විස වෙන කාලවකවානුවක්. ඒ සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වගේම গুপ্ত බලපෑම් ඇති වෙන්න පුළුවන්. අනිත් අය Tamanට අණවින කොඩවින කරන්න පුළුවන්. නැත්තම් කන බොන දෙයකට මොන හරි දෙයක් දාලා දෙන්න පුළුවන්. දන්නේ නැති ගෙවල් වලින් ෂුවර් නැති ගෙවල් වලින් කන්න යන්න එපා. එහෙම වුත් ඒ දේවල් කල්ගත වෙන රෝගයක් වෙන්න පුළුවන්. නරක වචනයකින් ලෙඩක් හදාගන්න පුළුවන් අනාගතයේදී. ඒ වගේම ඥාතීන් විසින් Tamanට යම් යම් දේවල් අණවින කොඩවින ද්වේෂාග සිතුවිලි යම් දේවල් කරන කාලයක් ප්‍රවේශම් එන්න ඕන. ඒ වගේම මීන ලග්න හිමියන් මතක තියාගන්න ඕන විශ්ව කේන්දරයේ විශේෂයෙන් මේ මීන ලග්නෙට තමයි හිමි වෙන්නේ නෙප්චූන් කියන ග්‍රහයත් එතන නියෝජනය කරනවා. ඒ වගේම පාද වලට පතුල් වලට අලාභාන සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කකුල් කපන දේවල් වලට අරියාදු වෙන දේවල් වලට ලක් වෙන්න එපා. කකුලකට අලාභානියක් වෙලා කකුල කපන්න වෙයි. ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. මේ ගුරු මාරු එතරම් මීන ලග්න හිමියන්ට සුබ නැහැ. හැබැයි සුබ කරගන්න පුළුවන් තමන්ගේ කේන්දරේ ළඟම ඉන්න ජ්‍යොතිෂ වේදිකෙක් ළඟට ගිහලා බලලා යහපත් විදිහට පරිවර්තනය කරගන්න උත්සාහ කරන්න. මීන ලග්න හිමියන්ට සුබ අනාගතයක්.